හැම දිනාටම ඉතාමත්ම ස්තුතියි මේ අවස්ථාවේ අප සමග සම්බන්ධ වුණාට මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ හැම දිනාටම සමා වෙන්න මම උත්සාහ කළා දෙමළෙන් කියන දේ මතක තියාගන්න මට මතක නැහැ ඔබ හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරනවා ආරාධිත අමුත්තන් සියලු දෙනාම වගේම මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න ඔබ හැම දිනාමත් ආදරයෙන් අපි පිළිගන්නවා මේ සාකච්ඡාවට අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ පරණ අවුරුද්දක් ගෙවිලා ඒ වගේම ලංකාවේ තරුණ පරපුර අලුත් අවුරුද්දත් එක්කම අලුත් අනාගතයක් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේ අපි දකින්න දෙයක් තමයි විශේෂයෙන්ම අපි අවධානය යොමු වුණු දෙයක් තමයි විරුද්ධ පක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා. ඒ නිසා අපි උත්සාහ කළා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ උත්සාහය වුණේ ආණ්ඩුවේ පාර්ශවයෙන් විමසන්න නෙමෙයි. මොකද ආණ්ඩුවට යන්න කියලායි ජනතාව ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව එපා කියලා. නිසා විරුද්ධ පක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා විමසා බලන්න තමයි අපි උත්සාහ කළේ. මේ උත්සාහය අපි කිහිප දිනකගේ එකමුතුව කරපු අවසාන මොහොතේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක්. අනුරුද්ධ ලොකු හපුආරච්චි තමයි මෙහි මූලිකත්වයේ ගත්තේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ වගේම මනෝජ් රත්නායකත් ඔවුන් දෙදෙනා සහ අපි කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක්. මුලින්ම මම මේකේ නීති පහදලා දෙන්න ගැන අපේ කොහොමද සාකච්ඡාව යන්නේ කියලා හැම කතිකයෙකුටම විනාඩි 5ක අවස්ථාවක් ලැබෙනවා මුල් වටේදී. ඊට පස්සේ විනාඩි 5ේදී සම්පූර්ණයෙන්ම කතා කරගෙන යනවා. මේ අවශ්‍ය අවස්ථාවල මම එතිහත් වෙනම් ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා නම් ඊළඟට විනාඩි 5 මුල් වටේ සාකච්ඡාවෙන් අනතුරුව සාකච්ඡාවට ඔබ හැමෝටම ප්‍රශ්න මතු කරන්න පුළුවන්. හැබැයි කරුණාකරලා ප්‍රශ්න එවන්න කමෙන්ට්ස් විදියට. එහෙම නැතුව අපි උත්සාහ කරන්නේ හැම කෙනාටම කතා කරන්න අවස්ථාවක් දෙන්න වෙන එකක් නැහැයි කියන එක තමයි අපේ සංවිධායක මණ්ඩලයේ තීන්දුව වෙලා තියෙන්නේ. ඒ අතරේ අපිත් එක්ක මේ පසුබිමේ ඉන්නවා බිගුන් මේනක ගමගේ ජයනි අබේසේකර ඒ වගේම තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදීන් තිදෙනා වගේම කතිකාචාර්ය රමින්දු ලක්කිත පෙරේරාත් මාත් සමග දෙවෙනි වටේදී සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. මේ සමස්ත ක්‍රියාදාමයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ආයුබෝවන් ඔබ හැමෝටම යලිත් වතාවක් ඔබ හැමෝටම ප්‍රාර්ථනා කරන්නම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. සුබ අලුත් අවුරුද්දේ අපේ රටත් අලුත් අනාගතයක් අලුත් රටක් උදා වේවා කියලා බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේ අපි ආරාධනා කරලා ආරාධිතයන් අතර මට මේකේ ස්ක්‍රීන් එකේ පේන විදිහට මම කියන්නම් වෛද්‍ය කවින්ද ජයවර්ධන සමග ජන බලවේගයෙන් මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂ ජනාධිපති නීතිඥතුමා අපිත් එක්ක ඉන්නවා. හිටපු කතානායක කරු ජයසූරිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ආරාධිත අමුත්තන් අතරින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් නුත් අපි සමග මේ අවස්ථාවේ ඉන්නවා. අපි තවත් බලාපොරොත්තු වෙනවා ආරාධිත අමුත්තන් කිහිප දෙනෙක්. මම කැමති මේ අවස්ථාවේ මුලින්ම ආරාධනා කරන්න හිටපු කතානායක කරු ජයසූරියට පුළුවන් නම් විනාඩි 5කින් අපිට පහදලා දෙන්න කියලා මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ කුමක්ද? අදින් පසුව කියන්නේ අපේ අනාගතය මොකක්ද? මේ මොහොතේ ශනිකව දිය යුතු විසඳුම කවරක්ද කියලා රටේ ජනතාවට. හොඳයි. බොහොම ස්තුතියි. මම පළමුවෙන්ම සියලු දෙනාටම ඉතාමත් වාසනාවන්ත සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. අද අපි ආපහු හැදලා බලනකොට ඇත්තට අපි අඳන්න ඕනේ මේ රටේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන්. මං හිතන්නේ පළමුවෙන්ම කියන්නේ මේ රට මොකද උනේ කියලා. අපි ජීවත් වුණේ තෙල් උනන රටක් වශයෙන් high living. ඒ නිසා අපේ ආදායමට වැඩියේ වියදම වැඩි වුණා. ඒක තමයි මුල් කාරණේ. ඒ වගේම මේ රටේ දූෂණය හිතපු නැති විදිහට අවසන් වුණේ මහ දවල් හොරකම් කිරීම තුලින්. ඒ වගේම අපි අපනේනේ සම්පූර්ණ අමතක කරලා දාලා එහෙන් පිටින්ම සෑම දෙයක්ම ආනය කරන්න පටන් ගත්තා. ටිකින් කියන මෙන්න මේ වගේ දේවල් නිසා තමයි මේ පිටින්ම ඇති වුණේ. කුෂි කර්මයේ එහෙන් පිටින්ම අමතක කළා. ඒ වගේම අපි අද බලනකොට රාජ්‍ය සේවය අපේ රාජ්‍ය සේවය ලෝකයේ අනික් රාජ්‍ය සේවවල් බලන ඉතාමත්ම විශාලයි. ලෝකයේ අනික් රටවල් වල අපි දකින්නේ 250කට එක රාජ්‍ය සේවකයෙක්. අද ලංකාවේ මම හිතන්නේ සෑම 14කම රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒ වගේම අපි ආරක්ෂක වියදම ලංකාවේ වැඩිම වියදම තියෙන ආරක්ෂක වියදම සඳහා තමයි වියදම් කරන්නේ. ඒ නිසා එතෙන්දෙත් මම හිතන්නේ අපේ ආරක්ෂක වියදම අඩු කරන්න පුළුවන් වුණොත් එතන ලොකු සේවයක් වෙච්ච ගන්නවා. ඒක නීතියේ බිඳවැටීම. නීතියේ බිඳවැටීම හේතුවෙන් තමයි රටේ ඩිසිප්ලින් නැති වුණේ. ඒ නිසා අපි දැක්ක සෑම තනාතිරකම ලංකාව වටේ සෑම තැන බොහෝ ස්ථානවල ඒ අල්ලස් ගැනීම වගේ දේවල් ඉස්සරට වඩා ප්‍රසිද්ධියේ ඕපන් කරන්න පුළුවන්. එහෙනම් කොහොමද මෙතනින් එන්නේ? මෙතනින් බෙහෙන්න ඉස්සෙල්ලා මේ රට
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ඇතුළු ලංකාව ශීලාචාර රටක් වශයෙන් ලෝකෙ පිළිගන්නවා. අද අපිට මිත්‍රෝ නෑ. අපිට මිත්‍රෝ බොහෝ අඩු වෙලා තියෙන. ඒ නිසා තමයි අපිට විරුද්ධව යුරෝපියන් පාර්ලිමේන්තුව 600ක් ඡන්දය දුන්නේ. ඉතින් ඒ නිසා අපිට පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න ඕනේ. ඊට පස්සේ ලෝකේ විශ්වාසය දිනා ගන්න ඕනේ. යුක්තිය නීතිය සාධාරණ රජයන රජයක් පවතින බවට අපි ලෝකෙට පෙන්වන්න ඕනේ. ඊටත් අමතරව විශේෂයෙන්ම නීති පද්ධතිය අපි දකිනවා වර්තමානයේ. අපි දකින්නේ එම් පිටින්ම 20 වෙනි සංශෝධනය නිසා ඒ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී රැකවරණ ප්‍රජාතන්ත්‍රයේ ආරක්ෂාව එම් පිටින්ම විනාශ වෙනවා. ගුණේජලම මේ 20 වෙනි සංශෝධනයට විරුද්ධව කතානායකතුමා මම විනාඩියක් මොහොතක් බාධා කරන්නද මම මේ ඔබතුමා කියපු කාරණයක් එක්ක මට ප්‍රශ්නයක් මතුවෙනවා. අතරම කියන්නේ දැන් ඔබතුමාම සඳහන් කළ නිසාමයි මම මතු කරන්නේ 20 වෙනි සංශෝධනය ඉවත් කිරීමේ අවශ්‍යතාවය. දැන් මෙහිම යෝජනාවක් තියෙනවනේ යෝජනාවක් මතුවෙලා තියෙනවා සමහර තරුණයන් අතරිනුත් ඒ වගේම සමාජයෙන්ුත් 225ම එපා කියලා. නමුත් 225 එපා කියන්නේ අරාජික තත්වයකට යamak නේ. දැන් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසින් කළ යුතු කාර්යභාරය මොකක්ද? මේ තරුණයන්ට දිය යුතු මඟ පෙන්වීම මොකක්ද? ඔවුන්ගේ අරගල ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද? ඔව් පාර්ලිමේන්තුවේ විශාල කාර්යභාරයක් මේ අවස්ථාවේ තියෙනවා. මොකද ලංකාවේ මුළු ජනතාවම බලයින් පාර්ලිමේන්තුවේදී මේ මුළු 225 මේ මිලියන 22ක ජනතාවගේ නියෝජනය අපි දකින්නේ පාර්ලිමේන්තුව තුළින්. සමි පාර්ලිමේන්තුවට අපි නම් ඊට වැඩි විනයකරු ගැසෙනවා වගේම යම්කිසි එකකට ජාතික එකඟතාවයක් ඇති වෙන මෙවැනි අවස්ථාවක රටක් විනාශ වෙච්චාම රටක ඉදිරියට ගෙන යන්න බැරි තත්ත්වයක් ආවම ආණ්ඩුවත් විපක්ෂයත් එක්ව කටයුතු කළ යුතුයි. මේ රට ගොඩ දාන්න බැරි රටක් නෙමෙයි. මේ රට ගොඩ හදන්න පුළුවන් දැන් උනත් හදන්න පුළුවන්. නමුත් අපිට මෙතෙන්දී සියලු දෙනාම අත්වල බැඳ ගන්න ඕනේ එකඟතාවයක් තියෙන්න ඕනේ. වහාම ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඕනේ. අපි මේක 20 වෙනි සංශෝධනය ගෙනාපු දවසේ ඉඳලම ඉදාර පහුදා ඉඳලම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ දැඩි ලෙස විරෝධය පළ කරා. ඉතින් ඒ නිසා තමයි මම සඳහන් කළේ ඒක වැරදි. නමුත් පාර්ලිමේන්තුවේ දැන් වගකීම තියෙන පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අද ඉලා විශේෂ එකඟතාවයකට එන්න පුළුවන් නම් අපි පුළුවන් තරම් උත්සාහ කළා. අපි රජයට කිව්වා ජනාධිපතිවරට කිව්වා අපි මිත්‍රත්වයේ හස්තේ දියු කරන්න. මිත්‍රත්වයේ හස්තේ දියු කළා. සමගිය එකඟතාවයක් එන්නේ තමත් ඒක උනේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔය වගේ දේවල් තියාගෙන මම හිතන්නේ විපක්ෂයට මම දොස්සාරෝපණය කරන්නේ නැහැ. මොකද විපක්ෂය කොහොමද යන්නේ? විපක්ෂයේ නායකයෝ ටික දැනවත් ගිහිල්ලා බණ්ඩාරනායක සම්බන්ධතාවයෙන් යන තාමත් මේ පරීක්ෂණ කරනවා. එයාට විරුද්ධව දේශපාලන පරිගයන් වලට ලක් කරලා තියෙනවා. එහෙම වෙලාවක මේ ගත්තේ ඉන්න බෑ. ඉතින් ඒ නිසා සම්පූර්ණ වාක්‍යෙම තියෙන පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව තුළ මූලික එකඟතාවයක් ඇති වෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම මුල්ලි පාලනය පල්ලේ සම්පූර්ණ උදේලකුනේ පාර්ලිමේන්තුවට පැවරිය මොනවා නම් මේ වගේ දෙයක් දෙවෙන්නේ අපි දැක්කේ. ඒ වගේම අපි දැක්ක වර්තමානයේ තියෙන අඩුපාඩුවක් වශයෙන් මේ තීරණ ගැනීමේදී විශාල ප්‍රමාදයක් ඇති වෙනවා. තීරණ ගැනීමේදී මාස ගණන් අවුරුදු ගණන් කාල ගිය අවස්ථාවක් තිබුණා. ඒ නිසා දැන් විශේෂයෙන්ම IMF යෑම වගේ මැනි දේවල් ඒක තීරණයක් ගන්න මාස 6ක් 7ක් ගියා. එහෙම නැත්නම් මේක මුලදී ආරම්භ කරන්න මේ තරම් ඩැමේජ් එකක් මේ තරම් විනාශයක් අපිට ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මම බොහොම ගෞරවයෙන් ආයතන කරන පාර්ලිමේන්තුවේ තියෙන සුවදනාට මෙතෙන්දී අත්වල බැඳගෙන යම්කිසි ජාතික ප්‍රතිපත්තියකට අපි එකඟ වෙමු. දැන් උත්සාහයක් අරන් තියෙනවා. ඒ උත්සාහයට අපි දකිනවා බොහෝ පක්ෂවල සහභාගීත්වය රජයේ සහභාගීත්වයක් ලැබුණොත් මම හිතනවා අපිට යම්කිසි විදිහට එකඟතාවයට එන්න පුළුවන්. අපි නිදහස් ස්වාධීන ආයතනයක් වශයෙන් අපි මේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපෙලා සිටිනවා. වගකීම පාර්ලිමේන්තුව. බොහොම ස්තුතියි හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාට. බොහොම ස්තුතියි. ඒ වගේම අපි මම කැමති එතනින් ඉදිරියට සාකච්ඡාව ගෙන යන්න. මම දැන් ආරාධනා කරනවා ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාරට සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා. ඔබටත් විනාඩි 5ක් තියෙනවා. මනුෂ්‍ය මම සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට ඔබෙන් මුලින්ම ප්‍රශ්නය මතු කරන්නම්. දැන් මනුෂ්‍ය ප්‍රධානම චෝදනාවක් තියෙනවා විරුද්ධ පක්ෂයට. මේ අවස්ථාවේ විරුද්ධ පක්ෂය තමන්ගේ කාර්යභාරය ඉටු කරන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම දැන් හිටපු කතානායකතුමත් මතු කළ විදිහට 20 වෙනි සංශෝධනය අහෝසි කිරීම. නැත්නම් මට ඊටත් එහාට යන්න පුළුවන් කියන්නේ කෙලින්ම ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමයේම අහෝසි කළ යුතුද කියලා. අඩුම ගානේ විරුද්ධ පක්ෂයේ නායකවරු ටික අද වෙනතුරු මේ අර්බුදයෙන් පස්සේ එක මේසයකට එකතු වෙලා තියෙනවද මංශ? අපි එතනින් පටන් ගනිමු. අපිට විනාඩි 5ක් තියෙනවා. මම හිතන්නේ විරුද්ධ පක්ෂයේ විදියට පාර්ලිමේන්තුවේ ලැබිච්ච විරුද්ධ පක්ෂයේ ජනතාව තීන්දුව කරනවානේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී දුර මෙච්චරයි විපක්ෂයට ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදීව. හැබැයි විපක්ෂයේ විදියට අහපු ප්‍රශ්නේ සරෝජ එක මේසයකට ඇවිල්ලා මේකේ කල යුතු දේ පිළිබඳව සාකච්ඡාවක් නොවීමේ බරපතල ප්‍රශ්නයක් මම හිතන්නේ මම පිළිගන්නවා. ඒ කියන්නේ අපි දන්නා පහුගිය දවසක
චන්ද්‍රිකා මෙතුණිය ආරාධනා කරපු සාකච්ඡාවක් පැවැත්වුණු බව දන්නවා. නමුත් විපක්ෂයේ විදියට මේ සියලු දෙනා එකතු කරලා තීන්දුවක් ගැනීම මොකක්ද කරන්න කියන කාරණාව පිළිබඳව සියලු දෙනා එක මේසයකට අවිලා සාකච්ඡාවක් අපි නම් දන්න තරමින් සිද්ධ වුණේ නැහැ. මේ වෙලාවේ 20 වෙනි සංශෝධනය සඳහා සංශෝධන 20 වෙනි සංශෝධනය අහෝසි කරගන්න එහෙම නැත්නම් 19ට ආපහු යන්න වගේ තැනකට මූලික වශයෙන් කටයුතු කළ යුතුයි කියන කාරණාව අපි සමගි ජන බලවේගයේ විදියට පිළිඅරන් තිනවා වගේම සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය සමග එකතු වෙච්ච පක්ෂ සමග ඒකේ පළවෙනි යෝජනාව අපි පළවෙනි පාර්ලිමේන්තු සතිය කියන්නේ 19 වෙනිදා ඉන්න ආරම්භ වෙන පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්වාස භංග යෝජනාව පිළිබඳවත් යම් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා අනිත් පක්ෂත් සමග. හැබැයි තවම අවසානාත්මක වශයෙන් මේ තීන්දුව ඇවිල්ලා නැහැ. කොමුණත් අර සරෝජ් අහපු ප්‍රශ්නේ විපක්ෂයේ භූමිකාව පිළිබඳ ප්‍රශ්නේදී පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ ජනතාව බලාපොරොත්තු වුණා ගිය පාර්ලිමේන්තු සතියේදී යමක් අඩුතරමේ යම් දෙයක් සිද්ධ වෙයි කියලා. අපිටත් යම් කනගාටුවක් ඒ සම්බන්ධයෙන් තියෙනවා. එතනට තල්ලු කරගන්න බැරි වීම සම්බන්ධයෙන් අපි නොඑක් විදියට අපි උත්සාහයන් ගත්තා. නමුත් අපි හිතනවා සියලු දෙනා එකට එකතු වෙන්න ඕනි. දැනට වෙලා තියෙන කාරණාව තමයි මේ විපක්ෂයේ පක්ෂවල නායකයන් අතරේ ඒකාත්මිකතාවයක් නැතිකම. ඒ කියන්නේ මේ හැමෝටම රාජපක්ෂල යවන්න ඕනේ. මේ හැමෝටම මේ රට නැවත හරි තැනට ගේන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේ අය එකට එකතු වෙලා මේක කරන්න එකඟතාවයක් අපි දකින්නේ නැහැ තවම මේ වෙනකන්. මේක එකතු කරගන්න පුළුවන් මේක එකතු කරගැනීමේ අවශ්‍යතාවයක් අපිට මේ වෙලාවේ දකින්න නැහැ. ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මිනිස්සු පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට මේ තැන ගෙනියන්න උත්සාහ කරන එකට අපිත් ඒකට යම්කිසි දායකත්වයක් ලබා දුන්නද කියලා හිතනවා. මොකද පාරේ මේ ජන අරගලය පාරේ ගියාටම මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ කියන එක මම හිතන්නේ සියලුම දෙනාම මේක දන්න කාරණාවක්. නමුත් මෙතනට මේ එළියේ කරන්න පුළුවන් කාරණාවෙන් මෙහාට ගිහිලා පාර්ලිමේන්තුවේ කළ යුතු දේ අපෙන් නොවෙනවයි කියන එක අපිට බරපතල කනගාටුවක් ප්‍රශ්නයක්. ඒ වගේම මේ පිළිබඳව යම් වේදනාවක් අපි එක තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. ඔබ විශේෂයෙන්ම සඳහන් කළා කියන්නේ ඔබටත් විවේචනයක් තියෙනවා කියන එක මනුෂ්‍ය දැන් විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි එක්තරා විද්‍යයකට අපිට පේන්න තියෙන්නේ නැත්නම් බාහිර වින්න ජනතාවට පේන්න තියෙන්නේ මේ අවස්ථාවෙත් විරුද්ධ පක්ෂය රාජපක්ෂලා එලවලා කවුද බලය ගන්න අපි අතරින් කියන එක අතරේ කඹ තරගයක් තියෙනවා මිසක් මේ අවස්ථාවේ මේ ජනතාවගේ තරුණ ජනතාවගේ අරගලයට සහයෝගයක් දෙන්න උත්සාහයක් දරනවා කියන එකක් පේන්නේ නැහැ තාමත්. බරපතල විවේචනයක් තියෙන අතරම ඔබත් එකඟයි. සරෝජ් මම මේ කාරණාව මේ පිපුරායාම සිද්ධ වෙන්න සති ගණනාවකට කලින් ඉඳලම පාර්ලිමේන්තුවේ ඒ වගේම විවිධ නාලිකා සමග කරපු සාකච්ඡාවලදීත් මම එළියට දාපු මතයක් තමයි මේ වෙලාවේ මේ සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනෙන්න ඒ වගේම රාජපක්ෂ මේ රෙජිමේ පරදන් රාජපක්ෂ මතවාදය අයින් කරගන්න නම් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනි. ඒ කියන්නේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එකට එකතු වෙලා එකට එක රෑනේ කුරුල්ල වගේ එකතුනේ නැත්තම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙනවා. මේ මම එදත් කියපු ඒ වගේම පාර්ලිමේන්තුවේ අවසාන කතා දෙකේදීවත් මම කිව්වේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකට තියලා එකතු නොවෙනවනම් ඊළඟ මැතිවරණයෙන් මම කොහොමද වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න කියන එක දැන් හිතන්නේ. තවමත් කල්පනා කරන්නේ මගේ මැතිවරණය ගැන නම් අපිට මම හිතන්නේ මේකෙන් ගොඩ එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා ගන්න තීන්දුව මත රටේ අනාගතයේ තීන්දුව කරන්න පෝලිං වල ඒ වගේම දුක් විඳින ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීම හරහා වෙලා තියෙන මහ විශාල කඩාගෙන වැටීම නිවැරදි කරන්න එකතු වෙන්න විපක්ෂයේ කණ්ඩායමවත් එකට එකතු වෙන ඕනවනම් අපි අත්තක තියන්න එහා පැත්තේ ඉන්න ස්වාධීන වෙච්ච කණ්ඩායම් හරි එහෙම නැත්නම් එතන කලකිරලා ඉන්න කණ්ඩායම් විපක්ෂයේ කණ්ඩායම් ටික තාම එක වේදිකාවකට නොපැමිණීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳ අපි හඬ නැගුවා. අපේ හඬ ප්‍රමාණවත් නොවුණා කියලා විශ්වාස කරනවා මම හිතන්නේ. මම හිතන්නේ ඒ පිළිබඳව ලොකු වේදනාවකින් තමයි අපි පසු වෙන්නේ. ස්තුතියි මනුෂ්‍ය. මේ දැන් මේ අවස්ථාවේ ඉල්ලීමක් ආයෙත් ඉදිරිපත් වෙලා තියෙනවා. could Dr. Jayampathy Wickramaratne provide a summary in English of what is being discussed in this forum කියලා. මම දන්නේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා එහෙම දෙයක් කරන්න කියලා. නමුත් මම කැමතියි අතරම ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට මනුෂ්‍යගේ ඒ ප්‍රවේශයෙන් ඉදිරියට යන්න සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන්න. මොකද විශේෂයෙන් මම කැමතියි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සුළුතරයේ අදහසක් ඉදිරිපත් කරනවා නීති විශාරදයෙක් විදියට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පමණක් නෙමෙයි
එතනින් ඉදිරියට ගිහිල්ලා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු ඉස්සර පාර්ලිමේන්තුව ඉඩම් විධායක හෝර් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කියලා. Sorry, who is Johnny? Who is there, Johnny? Please, yeah, okay. ආචාර්ය ජයපති ඔබටයි අවස්ථාව. ඔබට විනාඩි 5ක්. ඇත්තෙන්ම මගේ මත දෙකක් තිබෙනවා. එකක් තමයි විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි කියලා. ඒ පිළිබඳව නම් මම ඉන්නේ සුළුතරයක නෙවෙයි. ඒ පිළිබඳව මම ඉන්නේ බහුතරයෙන්. I'm sorry, Johnny, can you please mute your ආචාර්ය ජයපති? Yes. අද මම හිතන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව නම් බහුතර මතය තමයි ඒක. එය ජනමත විචාරණයකින් තොරව පුළුවන් ද නැද්ද කියන එක පිළිබඳව තමයි වෙනස් මත තිබෙන්නේ. මම හිතනවා 19 වෙනි සංශෝධනයට පමණක් ගිහිල්ලා යන ඉතාම හොඳයි. නමුත් එතනින් නොනැවතිය යුතුයි. මොකද 19 වෙනි සංශෝධනයේ විශාල පරස්පරයක් තියෙනවා. ඒ පරස්පරය තමයි ජනාධිපති සහ අගමැතිට තිබෙන බලතල අනුව ඔවුන් අතර තිබිය හැකි සහ තිබුණ තරඟය. ඉතින් අධ්‍යයක් වෙනවා මම මේ ඔව් නේද? හරි කියන්න. ඔව්. හරි. දැන් 19 වෙනි සංශෝධනයේ බොහොම හොඳ පියවරක් එදා. නමුත් අපිට ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. 19 වෙනි සංශෝධනයේ මුල් අදහස තිබුණේ සෝබිත හාමුදුරන්ගේ මුල් නායකත්වයෙන් ඒකත් ව්‍යාපාරයේ ඕනකම තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න. නමුත් ඒක සෝබිත හාමුදුරන් සහ අනිකුත් ආත් එක්ක අසං කරලා පහුවදාම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගිහිලා ජාතික හැලවුරුමත් එක්ක වෙනත් ගිවිසුමක් අසං කළා කිව්වා ජනමත විචාරණයක් අවශ්‍ය දේවල් කරන්න නැහැ කියලා. ඉතින් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා තමයි ඒ දවස්වල ප්‍රධාන මතය තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. කෙසේ වෙතත් ඊට අමතරව 19 වෙනි සංශෝධනයේ මුල් කෙටුම්පතේ තිබුණා ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා විය නොයුතුයි කියලා සහ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි කියලා. ඒවා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ සෙසු එවකට විරුද්ධ පක්ෂ සිටි පක්ෂත් ආණ්ඩු පක්ෂයෙන් ජාතික හෙළවුරුමත් ඒකට විරුද්ධ වෙලා අපිට ඒක අයින් කරගන්න සිදු වුණා. මොකද තුනෙන් දෙකක් සරල බහුතරයක්වත් තිබුණ නැති නිසා. අපි දැක්ක මේ ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවත් අතර ගැටුම ගිය පාර්ලිමේන්තුවේදී. ඉතින් එම නිසා අර 1972 ව්‍යවස්ථාව හදන වෙලාවේ කොල්වින් ආද සිල්වා කිව්වා වගේ ඍජුව පත්වන ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුව හරහා පත්වන අගමැතිවරයෙක් දෙන්නම ඍජු ජනයා විසින් පත් කරන ලද වුණාම ඔවුන් අර රාජ්‍යයේ ශීර්ෂය සහ හදවතේ තරඟ කරන දෙන්නෙක් බවට ආයතන දෙකක් බවට පත් වෙනවා. නිසා ඒක විසඳ ගන්න ඕනේ. ඉතින් 19ට ආපහු යන එක හොඳයි. එතනින් එහාට ගිහලා විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට මේ ලැබෙන මහඟු අවස්ථාව ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මම කියන්නේ. ඊළඟට මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නැති කියලා හුඟක් අය මේක ඕනේ කියලා නිකන් අනුමාන කරලා ඒක නිකන් ඉංග්‍රීසියෙන් කියන්නේ like taken. ඒක නිකන් එහෙමම තමයි කියලා. නමුත් ඒ අවස්ථාව දිහා බලනකොට 83 වෙනි වගන්තියේ තියෙනවා ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති මොනවද කියලා දිග ලැයිස්තුවක් හදලා. අපේ ව්‍යවස්ථාවේ 30 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තිය තමයි තියෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියාද විය යුතුයි කියලා. එම වගන්තිය ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති ලැයිස්තුවේ නැහැ. ඊළඟට 32 වෙනි උපවගන්තියේ තියෙනවා ජනාධිපතිවරයා තෝරාපත් කළ ගත යුතුයි. ඔහුගේ දුර කාලය අවුරුදු 6 එක දැන් අවුරුදු කාලය දිනවා 5කට. එහිත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ අර දුර කාලේ අවුරුදු 6 ඉක්මවා යන සංශෝධනයකට පමණයි. ඒ වගන්තිය මෙතන ඉතුරු කොටසට එනම් ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගත යුතු යන කොටස වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන බවක් ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. එනිසා ඒ අනුව මගේ තර්කය මේ දැන් ඉස්සරට වඩා බොහෝ දෙනෙක් දැන් ඒක කෙරේ අවධානය යොමු කරලා පිළි අරමුත් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය 3-2කින් පමණක් අහෝසි කරන්න පුළුවන්. මේක හරි විදිහට ගිහලා ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරිපිට කරුණු ඉදිරිපත් කළා. මේ කරුණු ඉදිරිපත් කරලා වාද කරොත් පුළුවන් කියලායි මම හිතන්නේ. නිසා
මේක මම පිළිගන්නවා මේ මොහොතේ ජනමත විචාරණයක් තියන්න බෑ නෝ ජනමත විචාරණයක් නැතුව මේක කරගන්න පුළුවන් නම් මේ වෙලාව තමයි මොහොත මේක අර කොන්ස්ටිටියුෂනල් මොමන්ට් එකක් අනුක්‍රම ව්‍යවස්ථා ඒ ප්‍රතිසංස්කරණයකට තිබෙන අවස්ථාවක්. මොකද ආර්ථික අජය ජයපති එක ප්‍රශ්නයක් කෙටියෙම ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ හිතන විදියට මේ මොහොතේ කළ හැකි සහ කළ යුතු ඉමීඩියට්ලිම මේ මොහොතේ කළ යුතු දේ කුමක්ද? ආර්ථික අර්බුදය තමයි ඉතින් ප්‍රධාන දේ. නමුත් ආර්ථික අර්බුදයට ඒක විසඳනකට ඒක විසඳන්නට අවශ්‍යයි. ඒකට හේතු වුණා මේ අධිකාරීවාදී පාලන ක්‍රමය. ඒක තැනකදී දැන් ඔක්කොම තීන්දුව ගන්න එක. ඒ නිසා 19 වෙනි සංශෝධනයට ගිහිල්ලා 19 වෙනි සංශෝධනයට තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරයා තවදුරටත් ආණ්ඩුවේ ප්‍රධානියා නොවන බවටත් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු බවටත් සංශෝධනය කළ යුතුයි කියන එක තමයි මගේ යෝජනාව. ඩොක්ටර් ජයන්ත වික්‍රමරත්න බොහොම ස්තුතියි. මම ඒ සාකච්ඡාව එතනින් ඉදිරියට ගෙනියන්න කැමතියි. අතරම මෙතෙන්දී සිසිර හේරත් කමෙන්ට් එකක් එවලා තියෙනවා YouTube නාලිකාවට ලයිෆ් ට්‍රැවලර් YouTube නාලිකාවට ජාතික ජන බලවේගයට විතරයි මේ අරගලයට එකතු වෙන්න පැහැදිලි අයිතියක් තියෙන්නේ කියලා. ඒක ප්‍රවේශයක් කරගෙන මම කැමති ආරාධනා කරන්න ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීතුමාට එතෙන්දිම ජයන්ත කුමාර ප්‍රශ්නයක් මතු කරනවා. හිටපු කතානායකතුමාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ප්‍රශ්න යොමු කරමි කියලායි තියෙන්නේ. නමුත් වගවීම විගණනය සහ නීතිය ආධිපත්‍ය යන මාතෘකා පක්ෂ විපක්ෂ සියලු දෙනාම මගහරමින් සිටින බව පැහැදිලිව පෙනෙනවා කියලා තියෙනවා. අයියේ කියලා. නමුත් සුනිල් හඳුන්නෙත්ති වෙත මම මුලින්ම යොමු කරන ප්‍රශ්නය ජාතික ජන බලවේගය එක්තරා ආකාරයකට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන මාතෘකාවෙන් බැහැර වෙමින් ඉන්න බවක් පේනවා. ඇයි ඒ? එහෙමයි. දැන් ඇත්තටම මේ වෙලාවේදී මම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අහන් හිටිය කරුණු කිහිපයක් තියෙනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා සරෝජ් මේකට ආරාධනා කිරීම ගැන. මුලින්ම කියන්න ඕන දැන් තියෙන තත්ත්වය අපි අවංකව තේරුම් ගන්න. දැන් තියෙන තත්ත්වය මේ මොහොත ගත කරන තත්ත්වය. ඒක අපි දකින දේශපාලන න්‍යායයන් හරි සම්ප්‍රදායන් හරි ව්‍යවස්ථාව හරි පාර්ලිමේන්තු ක්‍රමවේද හරි නැත්නම් අර නීතියේ තියෙන ප්‍රතිපාදන හරි ඒවට වළංගු වෙන්නේ නැහැ දැන්. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ. දැන් මම පිළිගන්න විදිහට නම් දැන් තියෙන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මහපාය. ජනතා පරමාධිපත්‍ය දැන් ව්‍යවස්ථාව නියෝජනය කරන 225 දෙනා හරි නැත්නම් කැබිනට් මණ්ඩලයේ හරි මත නෙමෙයි ඒක විශ්වාස තියලා තියෙන්නේ ජනතාවම. ඍජුව. ඒකින්ද අපි තවදුරටත් බලය රැක ගන්න හරි තියන ආණ්ඩුව නැත්නම් අලුතෙන් ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙන කවුරු හරි බලය ගන්න හරි මේ වෙලාවේ කුමන්ත්‍රණකාරී දේවල් කරන්න උත්සාහ කරනවා. ගේම් ගහන්න හදනවා. ඒක ජනතාවගෙන් ගුටි කන්න වෙන වැඩක්. ඒක තමයි ඇත්ත කතන්දර. ඒකින්ද පළවෙනියෙන් ජනතාව කියන පණිවිඩය හරියට තේරුම් ගන්න ඕනේ. ගෝඨා go home. මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නිර්යාණය ගෙදරට යන්න කියලා නෙමෙයි. මේ කියන්නේ ගෝඨාභය පාලනය අවසන් කරන්න ඕනේ. දැන් එතකොට ජනතාව හොඳටම දන්නවා මේක මේ තියෙන ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය ඇතුලේ යන්න බෑ. එහෙමනම් අවුරුදු 4ක් ඉවසන් ඉන්න එපා. එතකොට ගෝඨා go home කියන එක දැන් වැඩක් නැහැ. එහෙමනම් මේක තියෙන්නේ නිකන් කියලා හවස උදේ පැයකට ඇවිල්ලා කියලා ගෙදර යන්න විතරයි. නමුත් වොයිස් කට්ටයක් දෙන්න විතරයි. දැන් මේ ඇවිල්ලා විනාඩියකට මම බාධා කරනවා. 3 බලයක් ගන්නවයි කියන එක ඉතා දුෂ්කර කාර්යයක් බව ඇත්ත. මේ තරම් බරපතල පීඩනයක් තිබිලත් පක්ෂ විපක්ෂ දෙගොල්ලම 3 ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ වෙයිද කියන එක ප්‍රශ්නයක්. නමුත් මහපාරේ කරන්න කලින් ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් ඒ මොහොතේම ජනාධිපතිවරයාට ගෙදර යන්න වෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ගිගයිනේ. ඒ කියන්නේ විවාදයක් නැහැනේ. එතකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කළා මේ ජනාධිපතිවරයා ගෙදර යවනවා නම් මේ කැබිනට් මණ්ඩලය අහෝසි කරනවා නම් පළවෙනි ක්‍රියාමාර්ගයක් හැටියට අපි ඒකට අත උස්සනවා. ඒක තමයි අපි පාර්ලිමේන්තුවේදී කිව්වේ පහුගිය පාර්ලිමේන්තු වාරයේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අවසන් කිරීම සඳහා ගේන ඕනෑම යෝජනාවකට අපි ඒකයි. කියලා අපි කිව්වනේ. ඒකට අපි ඒකයි. හැබැයි අපි දන්න මේ පාර්ලිමේන්තුව ඇතුළෙම මමත් පාර්ලිමේන්තුවේ දැක්ටි අපි ලබාපු අත්දැකීම් ගොඩාක් තියෙනවා කුමන්ත්‍රණ කරලා. මේ කියන දේ නෙමෙයි කරන්නේ. සාකච්ඡාවට ගිහිල්ලත් කරන්නේ മന്ത്രിවරේ බිලිබා ගන්න. දැන් ඊපෙරේද අපි දැක්කනේ ඒකුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ස්වාධීන වුණා.
එළියට ගියා. එළියට ගිහිල්ලා ඉන්නකොට ආයි ඇතුළට ඇවිල්ලා සාකච්ඡා කරන්න කිව්වා. ඒ යන අතරේ සාන්ත බණ්ඩාරව රාජ්‍ය ඇමති හැටියට දිවුරුම් දුන්නා. ඒතර වෙන යටින් කතා කරලා වෙන ගේමක් ගහනවා. කොහොම කට්ටිය නෙමෙයි ඉන්නේ. ඒක දැන් මේ රට දන්නවා. ඒකෙන්ද අපි කියන්නේ පළවෙනි ක්‍රියාමාර්ගයේ මේ මහ පොළවේ තියෙන යථාර්ථයට අපි මේ සාකච්ඡා කරන හැමෝම ඇහුම්කන් දෙන්න. ඒ යථාර්ථය පිළිගන්න ඕන. ඒක කොච්චර අපේ ප්‍රතිපත්තිත් එක්ක එකඟ වෙනවද නැද්ද? අපේ ක්‍රමවේදත් එක්ක හරියනවද නැද්ද කියන එක පැත්තකින් තියෙනවා. ඒ එකඟතාවය මොකක්ද එහෙමනම්? මේ රාජපක්ෂ පාලනය ගෝඨාභය රාජපක්ෂ මේ කැබිනට් මණ්ඩලය අයින් වෙන්න ඕන. අන්න ඊට පස්සේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන ජනමරමට අනුව Taman කැමති පාලනයක් තෝරගන්න. හැබැයි අපි දන්නවා ඒක ක්ෂණිකව කරන්න බෑ. මොකද අර මීට කලින් කතා කරපු අය වගේම කිව්වා වගේම ජයන්පති මහත්මයා කිව්වා වගේම දැන් තියෙනවා ආර්ථික ප්‍රශ්නේ. ගෑස් පෝලිම තියෙනවා, කිරිපිටි පෝලිම තියෙනවා, තෙල් පෝලිම තියෙනවා, බෙහෙත් නැහැ. ඉතින් తాවකාලික යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒකට මොකක්ද කරන්න කියලා කතා කරන්නේ. ඉතින් ඒක පාර්ලිමේන්තුව නියෝජනය කරන අය හරි පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න අයින් හරි නැත්නම් වෙනත් යාන්ත්‍රණයක් හරි ඒව ව්‍යවස්ථාවෙ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක දැන් ව්‍යවස්ථාව කියන එක අක්‍රිය වෙච්ච තත්ත්වයක්. ඒකට පාර්ලිමේන්තුව රැස් කරන්නකෝ ව්‍යවස්ථාවට අනුව පවත්වාගෙන යන්න පුළුවන් ද බලන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුව. නෑ. ඇත්ත කතාව ඒකයි. ඉතින් අන්න එතන ඒ තාවකාලික යාන්ත්‍රණය ඇතුලේ කවුරුත් කැපකිරීමක් කවුරුත් කැපකිරීමක් කළා. ඉහළින් කැපකිරීමක් කළා. දේශපාලඥයෝ කැපකිරීමක් කළා. පක්ෂ කැපකිරීමක් කරලා සාමාන්‍ය තත්ත්වයට රට ගේන්න ඕනේ. මම හිතන්නේ රාජපක්ෂ පාලනය ඉවත් වීමම ඇති. මේ ඩොලර් ප්‍රශ්නේත් සමහර දේවල් විසඳ ගන්න. විදේශ විනිමය ප්‍රශ්න සමහර දේවල් විසඳ ගන්න. අද හුඟක් පිටරටවල ඉන්න අපේ හිතවත්තු කියන්නේ මොකක්ද? අපි ඩොලර් එවන්නම් හැබැයි රාජපක්ෂ ගෙදර යන්න ඕන. ඒක බරපතල ක්‍රියාමාර්ගයක්. අපි ඕකට අහුම්කම් නොදී අපිට තියෙන ගල් පැලෙන තර්ක ඉදිරිපත් කරාට මම හිතන්නේ ඉදිරි සති දෙක තුනේදී මේ ප්‍රශ්න විසඳනවා කියලා. අනිත් එක අපි යථාර්ථ පිළිගන්න ඕන. අද ලෝකයේ ඉස්සරහ ලංකාව කියන්නේ බුන්වත් රටක්. අද ලංකාව අසාර්ථක රාජ්‍යයක්. හොඳයි ඔබ යෝජනා කරන තාවකාලික යාන්ත්‍රණය ඈ ඔබේ විසඳුම තාවකාලික යාන්ත්‍රණය මොකද්ද ඔබ යෝජනා කරන්නේ? ඒක ඉතින් අපි මේගොල්ලෝ අයින් වුණාම කතා කරමු. මොකද බාරකාර ආණ්ඩුව හැදිලා නැහැ ලෝකේ කවදාකවත් කියන ආණ්ඩුවක් එක්ක. දැන් ওই ගැටයක් ගහන්න හදනවනේ අගමැතිකම කාට හරි දෙන්න කියලා. මම දන්න තරමට ආරංචියක් තියෙනවනේ අගමැතිකම කාට හරි දෙන්න විධායක ජනාධිපති ගෝඨාභය මෙහෙම තියාගෙන. මෙතන ඉන්න මේ උගත් විද්වත් මහතුරු දේශපාලඥයෝ මේක නොදන්නවයි කියලා මං හිතන්නේ නැහැ. හරි අපි එතනින් යෝජනා වෙමින් තියෙනවනේ. ඔව් එතනින් ඉදිරි කතිකයට යමු ඊළඟට මම කියන්නේ ඒකට මුල්‍යත් දෙන්න. දැන් අර ඔන්න ප්‍රශ්නයක් අහලා දෙනවා කියන්නේ ඔය කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කැම්පස් වල තියෙන නෑ මේ පරණ විදියට හිතන්න එපා. පරණ විදියට හිතන්න එපා. මම බොහොම ගෞරවයෙන් ඉල්ලා ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමයි මේක කියන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී විදිය හොඳම ක්‍රමය මේක. හරි මේක තමයි හොඳම ක්‍රමය. මේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන හැම හන්දියකම දැන් ගිහලා බලන්න. තනියෙන් අද අවුරුද්ද සැමරුවේ කවුද? අනුරුද්ධ මං හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් මතු කරන්න උත්සාහ කළා. ඔව් අවුරුද්දේ බලාපොරොත්තුව තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනය ඉවත් කළ සමරන. විනාඩියක් ඉවසන අනුරුද්ධ ලොකු හඳුන්නෙත් මහත්මයා ඇත්තටම දැන් මම දකිනවා දැන් අපි හිතමු ගෝල්ෆේස් පිටියේ විරෝධතා ව්‍යාපාරයේ දෙන අය අතර යම් යම් ප්‍රකාශ ඒගොල්ලෝ යම් ප්‍රකාශනිකුත් කරනවා ජනතා පෙරමුණ මේකට සහභාගී වීම අවශ්‍යයි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අපිට අනවශ්‍යයි වගේ වදන් ඔබට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ දේශපාලන නායකත්වයකින් තොරව මේ ව්‍යාපාරයට මෙතන ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද? ඔබේ අදහස මොකක්ද ඒ කියන්නේ? 225 වැඩක් නැහැ කියන එක හරි නිර්දේශ පාලනය කියන එක හරි නිර්පාක්ෂික කියන එක හරි යථාර්ථය නෙවෙයිනේ අනුරුද්ධ. අපි කවුරුත් ඒක දන්නවනේ. දැන් ඔය තියෙන ව්‍යාපාරයට වුණත් ඔය තියෙන වැඩ පිළිවෙලට වුණත් ඒක නවීන වෙන්න පුළුවන්. ඒක නිර්මාණශීලී වෙන්න පුළුවන්. හැබැයි ඒක ආරක්ෂා වෙන්නේ ඊළඟ ක්‍රියාමාර්ගات එක්ක පෙළ ගැහෙන්න ඕනේ. අපි කියන්නේ ඒකයි. දැන් මහ ජනතාවගේ පොදු ජන අරගලයක් වෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. මොකද මේ පොදු ජන අරගලය තුළ නියෝජනය වෙනවා අපි තනියම ජාතික ධන බලවේගයේ හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අපි තනියම කාලයක් තිස්සේ ඉදිරිපත් කරපු සටන් පාඩ. හොරු එපා කියන්නේ. කොයි හොරත් එකයි කියන්නේ. නිල් පාට හොරුත් එපා, කොළ පාට හොරුත් එපා කියන්නේ. මේ අවුරුදු 74ක් තිස්සේ මේ රටේ දේශපාලනේ රැවටීමේ දේශපාලනේ නතර කරන්න ඕනේ. ඉතින් ඒව හොඳ සටන් පාඩනේ.
මම දැක්ක හොඳම දෙයක් තමයි අනුරුද්ධ මම හිතන්නේ ඔයාලත් ඒක දකින්න ලියුවා පත්තරවල ලියුවා ඔයාලා මොකද්ද මේ VIP කියන්නේ මේ ඊට පස්සේ ඇම්බියුලන්ස් වලට විතරයි කියන්නේ. දැන් එතකොට අපි දේශපාලනය කරන්න කවුරු වුණත් මොන පක්ෂ වුණත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නම් ආයි වරප්‍රසාදිත දේශපාලනයක්. අර ප්‍රභූ දේශපාලනයක්. මහ පොළොවේ වංචා දූෂණ දේශපාලනයක්. ටෙන්ඩර් වලින් ගහන දේශපාලනයක්. මහ බැංකු මංකොල්ල කරන දේශපාලනයක්. ඒක තවදුරටත් කරන්න බෑ. දැන් ඒක කරන්න හිතාගෙන කවුරු හරි දේශපාලනයට එන්න හිතාගෙන ඉන්න එකම නම් මම කියන්නේ වැරදි. හරිද? ඒක එන්න බෑ දැන්. ඒකින්ද දැන් අපි මම ඉඳලම ඔබ අපි හැමෝම දේශපාලනය කියන එකේ පළවෙනි සාධකයේ බවට පත් වෙන ඉදිරියේදී කැපකිරීම. මොකද දැන් ඊළඟට බලය ගන්න ආණ්ඩුව මොකක් වුණත් අනිවාර්යෙන් ඒ ආණ්ඩුව තමයි ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක ආණ්ඩුව. ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක ආණ්ඩුව. අපි එතනින් නවතිමු. ඒක නිසා මට සරෝජ් පොඩි මට තව පුංචි දෙයක් කියන්න ඉඩ දෙන්න. මට මොකටද දැන් මේ ලොකු සංවාදයක් හදලා තියෙනවා මේ නිර්පාක්ෂික නිර්දේශපාලනික බුද්ධිමුතුන් කියන කට්ටිය උගතුන් කියන කට්ටිය ඇවිල්ලා. ඉතින් එහෙම සාකච්ඡාවේ පළවෙනියමනේ ගෝඨාභය රාජපක්ෂ. වියත්මකින් හිටිය ඕකනේ 2019. පක්ෂ දේශපාලනෙන් තොර කෙනෙක් ඉන්න ඕන. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන. මේ 225ම වැඩක් නැහැ. ඕක කියලානේ ගෝඨාභය ආවේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ඒ නිර්දේශපාලනේ රකින්න බැරුණානේ. ගෝඨාභය රාජපක්ෂට බැරි වුණේ මේ තියෙන ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න බැලපිලා ආරක්ෂා කරන්න නෙමෙයි. අඩු තරමේ දේශපාලනේ මේ මූලික හරයන් ටික රැක්කේ නැහැ. ඒක නිසා තමයි එයා පුජ්‍යලිකව තරපුදේට කිව්වේ. ඒක නිසා මම හිතන්නේ ඕන ආධුනිකයෙක් ආවත් ආයි වෙන්නේ ඕක තමයි. අපි එක කතිකයකට විනාඩි 5කට සීමා කළා. නමුත් ඔබට ඊට වඩා දීර්ඝ කාලයක් ලැබුණා. මම මේ අනුරුද්ධගේ විශේෂ ප්‍රශ්න නිසා මම ඒ අවස්ථාව දුන්නේ. එහෙම නැතුව මේ හැමෝටම සාධාරණ වෙනවා. අපි ඊළඟ වටේදී හමු වෙමු. යලිත් වතාවක් ප්‍රශ්න උත්තර යොමු කරන්න අවස්ථාව තියෙනවානේ. මම දැන් කැමති ඒ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා කිව්ව මේකත් මේ යෝජනාවනේ අදහසත් එක්කම වෛද්‍ය කාවින්ද ජයවර්ධනට මේ ප්‍රශ්නය මතු කරන්නේ නිර්පාක්ෂික කියන කතාව. අතර මෙහිම යෝජනාවක් දැන් මතුවෙමින් තියෙනවා විද්වතුන්ගෙන් සියලුම ජාතික ලැයිස්තුවේ മന്ത്രിවරු 29 දෙනාම ඉල්ලා අස් වෙලා ටෙක්නොක්‍රැට්ස් නැත්නම් විද්වතුන් විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දක්වන අය පත් කරගෙන ඒ අයට අවස්ථාව ඒ අයගෙන් කැබිනට් මණ්ඩලයක් පත් කළා. ඒ අයට අවස්ථාව දී යුතුයි මේ මොහොතේ තියෙන ශනික ප්‍රශ්න වලට විසඳුම් දීලා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියලා. පළවෙනිම දේ മന്ത്രിවරු 29 දෙනෙක් ඉල්ලා අස් වෙයිද කියන එක දැන් මේ සාකච්ඡාවේදීම තුනා වගේම අද ස්වාධීන වෙනවයි කියලා ඉවරලා හෙට රාජ්‍ය ඇමති පදවිය ගන්න රටක දේශපාලන වාතාවරණයක අපි ඉන්නේ. ඕකේ මම වෛද්‍ය කාවින්ද ජයවර්ධනට ආරාධනා කරනවා අදට විසඳුම කොහොමද කියලා කියන්න. සුරාජ් ප්‍රථමයෙන්ම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට අද දිනේදී මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ රට ඉතාමත් අසීරු තත්යකටත් ඒ වගේම දැවැන්ත ආර්ථික සමාජීය දේශපාලනීය අර්බුදයකට මුහුණ පාලා තිබෙන අවස්ථාවක්. මෙහිදී විශේෂයෙන්ම මම හිතන්නේ එක කණ්ඩායමකට ලඝු කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අතර මේ ප්‍රශ්නය අරමුණ තැන ඉඳන් මේ ප්‍රශ්නේ විසඳන්න සිදු වෙනවා. ඉතින් මම හිතන්නේ යමෙක් විශ්වාස කරනවා නම් 225 නැතුව අලුත් කණ්ඩායමක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා ඒ තර්කෙම අසාර්ථක තර්කයක් හැටියට මම දකින්නේ. මොකද අපි දන්නවා උගත්කම බුද්ධිමත්කම තිබුණට අපිට කලපුරුද්ද පළපුරුද්ද ඒ වගේම හැකියාවන් දක්ෂතාවයන් තිබිය යුතුයි. ඒතර මේ සියල්ලකම එකමුතුකමින් තමයි අපිට යම් අරමුණක් කරා යන්නට පාතබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ ජනතාවගේ පීඩනය මත යම් කිසි මතයක් ඒ අයට ලබා දුන්නාම ඒ අය ඒ මතය තුල කටයුතු කරන එක තමයි දැන් මේ 225 එපා කිව්වහම හැමෝම කියන්නේ 225 එපා කියලා. හැබැයි අපේ සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ප්‍රකාශ කර පරිදි අපිට මතකයි මේ සංකල්පය ඇති කරේ එදා 2019 ජනාධිපතිවරණයට ප්‍රථමයෙන් මේ සංකල්පය ඇති කරා. අලුත් කෙනෙක් ඕනි 225න් තොර කෙනෙක් ඕනි. හැබැයි ඒ කෙනා අද රට පත් කරලා තියෙන තැන ඉතාමත් පැහැදිලි. අපි විපක්ෂය හැටියට පැහැදිලිව කිව්වා එදා පොහොර තහනම් කරනකොට මේ යන්නේ අර්බුදයකට. ආහාර අර්බුදයකට යනවා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රශ්නයක් එනවා. ආහාර හිඟ වෙනවා. ඒ වගේම අපි කිව්වා ඩොලරය කෘතිමව අල්ලගෙන ඉන්නකොට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව. අපි කිව්වා withholding VAT
ඒ වගේම සුපර්ගේන් ටැක්ස් අඩු කරනකොට ඒවා කපලා අයින් කරනකොට යම්කිසි ව්‍යාපාරිකයන් ප්‍රමාණයකට ගජමිතුරන් ප්‍රමාණයකට විතරක් මේකේ වරදාන වරප්‍රසාද ගිහිලා ලාභ ප්‍රයෝජන යනකොට සමස්ත රටේ ආදායම අඩු වෙලා උද්දමනය වැඩි වෙනවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගේම අපි ප්‍රකාශ කරා ට්‍රිලියන 3ක් මේ සල්ලි අච්චු ගහනකොට මේ රටේ නැවත වතාවක් උද්දමනය වැඩි වෙනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් අපි රජයට පැහැදිලිව කිව්වා මේ රජය යන මාර්ගය වැරදි කියලා. හැබැයි අපි කියන දේ ඇහුවේ නැහැ. එතකොට 225ම එකම හැන්දෙන් ආලේප කරනවා නම් මං හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දකපු දේ අපිට පේනු දේ අපි ප්‍රකාශ කරා. ඒ වගේම අපි විපක්ෂයේ හැටියට මහා පාරට ඇවිල්ලා කියන දේ අහන්න නැතිඳ උද්ඝෝෂණ කරා. ඒ වගේම අපි ජනාධිපති කාර්යාලය දක්වා පාගමනින් ගියා. මේ විදිහට හැම ගමකම හැම ආසනයකම ආසන 165ම දිගින් දිගටම අපි උද්ඝෝෂණ වලට සම්බන්ධ වුණා. හැබැයි දැන් රටේ ජනතාව මේ උද්ඝෝෂණ අතර අරන් තියෙනවා. මම හිතන්නේ මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන උච්චතම අවස්ථාව. ජනතාවගේ ඒ තියෙන පීඩනය ඒ අය පාරට අරගෙන තියෙනවා. මොකද හේතුව විශේෂයෙන්ම මේ වෙනකොට ගෙදර වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන මිනිස්සෙක් ඒ මිනිස්සයාට බිරිඳ කියනවා නම් ගෙදර ගෑස් ඉවරයි කියලා. සල්ලි දීලවත් ගෑස් සිලින්ඩරයක් ගන්න බැර නම් ඒ ඇති වෙන පීඩනේ. ඒ වගේම ගෙදර මහන්සි වෙලා ගෙදරට එනකොට තමුන්ගේ දරු මල්ලන්ට කිරිපිටි ටිකක් දෙන්න බැරි නම්. ඒ වගේම ගෙදර විදුලිය නැත්තම්. ඒ වගේම වාහනේට තෙල් ටික ගහ ගන්න බැරි නම්. එතකොට සමාජය මේ ප්‍රශ්න වලින් මාස ගණනක් අවුරුද්දකට ආසන්න කාල සීමාවක් පීඩනයට පත් වෙලා තියෙනකොට පැහැදිලිව රටේ ජනතාවට අනාගතය පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැතිකොට තමයි මේ පීඩනයත් අරගෙන රටේ ජනතාව පාරට බැස්සේ. මේ පීඩනේ දරා ගන්න බැරිව තවත් කණ්ඩායමක් මේ රට අතහැරලා ගියා. දැන් මේ ඉතුරු වෙලා ඉන්න කණ්ඩායම කොහොම රට තුල රැඳෙමින් මේ සටනට දායක වෙන්න කටයුතු කරනවා. අද මම හිතන්නේ පක්ෂ දේශපාලන කාවින්ද මම එතෙන්දී පොඩ්ඩක් බාධා කරන්න. දැන් ඔබ දිගින් දිගට මතු කරන්නේ මතුණු රටේ පවතින වාතාවරණයෙන් දැන් අපිට පිටිපස්සට යන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැවැන්ත ණය අරගෙන දූෂණය වංචාව නිසා හරි එළෙව්ව. ඊට පස්සේ ඔබත් කොටසක්ව හිටපු පාලනයක් තිබුණානේ යහපාලන ආණ්ඩුව. ඒ යහපාලන ආණ්ඩුවෙත් බරපතල වැරදි නිසානේ. එක උදාහරණයක් කියන්නේ දැන් ඩොලර් බිලියන 12කට වැඩි මුදලක ණය යහපාලන ආණ්ඩුවත් අරගෙන තියෙනවා. ඔබට තර්ක කරන්න පුළුවන් ඊට කලින් ආණ්ඩුවේ ණය ගෙවන්න ඒක සිදු කළේ කියලා. මේ දැන් අපි කොහොම හරි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවානේ. මෙතනින් පස්සේ කොයිබටද මොකක්ද ඔබ යෝජනා කරන විසඳුම? පැහැදිලිව අපි දේශපාලන වශයෙන් මේ රටේ මේ වර්තමාන අර්බුදය निराකරණය කිරීම සඳහා රාජපක්ෂ පාලනය ඉවත් විය යුතුයි. ඒක තමයි ප්‍රධානම කාරණේ. ඒක කරන්නේ නැතුව අපිට ඉදිරි ගමනක් නැහැ. එතකොට අපි පැහැදිලිව සමගි ජන බලවේගය හැටියට ඉදිරිපත් කරපු කාරණා කීපයක් තියෙනවා. දැන් ජනාධිපතිවරයා කිව්වට ආණ්ඩුව බාර ගන්න 113ක් තියෙන ඕන කෙනෙකුට අවස්ථාව දෙනවා කියලා. අගමැතිවරයා පැහැදිලිව කියනවා එතුමා ඉල්ලාස් වෙන්න සූදානම් නැහැ කියලා. එතකොට අගමැතිතුමා ඉල්ලාස් වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදීව විධායකය තුල අපිට කරන්න පුළුවන් කාරණේ තමයි විවස්ථානුකූලව විශ්වාස භංග යෝජනාවක් මේ වර්තමාන අග්‍රාමාත්‍යවරයාටත් ආණ්ඩුවටත් ගෙනීම. එතකොට ඒකට සහයෝගය දෙන්නේ කවුද? මොකද පැහැදිලිව එතකොට මේ රටේ ජනතාව දන්නවා. මේ රටේ දැන් කණ්ඩායමක් ස්වාධීන වෙලා ඉන්නවා. කණ්ඩායමක් ආණ්ඩුවෙන් ගැලවිලා ඉන්නවා. ඒ අය විශ්වාස කරනවා නම් රටේ ජනතාව පිළිගනී අය කියන දේ කියලා. එහෙනම් ඒ අය රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්වන්නට අවශ්‍යයි. මේ අය මේ විශ්වාස භංග යෝජනාවට සහයෝගය දෙනවා කියලා. ඒක දෙක අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා 19 වෙනි සංශෝධනය නැවත වතාවක් බලගැන්වීම, ඒ වගේම විධායක ක්‍රමය අවෝසි කිරීම, ඊට හා සමගාමීව මේ ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනීම. මේ සියල්ලක්ම පාර්ලිමේන්තුව තුල කළ හැකි දේවල්. මේක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට කරන්න පුළුවන්. ඒතකොට අපිට ඔප්පු කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා 225 එපා කියන රටේ ජනතාවට. මෙන්න 225ට කරන්න පුළුවන් දේ ඔබ ඉල්ලපු දේ අපි කරන්න සූදානම් කියන කාරණය. හරි දැන් යමෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් සමගි ජන බලවේගයට අවශ්‍ය කරන ඔලුගෙඩි ප්‍රමාණය නැහැනේ කියලා. හැබැයි මේක සමගි ජන බලවේගය තනියෙන් කරන්න ඕන කාරණයක් නෙමෙයි. මතක තියාගන්න 3 බලයක් මේ රටේ 68 ලක්ෂයක් ජනතාව මේ රජයට ලබා දුන්නා. හැබැයි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ සමා වෙන්න ඉන්නවා නම් හෘද සාක්ෂියක් තියෙන මේ රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව බඩගින්න දැනෙන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු එයාට හරි තීන්දුවක් ගන්න පුළුවන් හරි පැත්තේ හිට ගන්න පුළුවන්. එතකොට එතනින් එහාට තමයි අපිට මේ රටේ ප්‍රශ්නේ එකතු වෙලා විසඳන්න පුළුවන්කම ලැබෙන්නේ. අර මේ අනුරුද්ධ කවින්ද සමාවෙන මම මේ අතරමැදි මේකට පොඩක් බාධා කළාට මම මේ කවින් ජයවර්ධන මහත්මයාගේ කතාව එකඟයි. හැබැයි මම දැනගන්න කැමතියි ඔබට මොනවාද මේ විරෝධතාකරුවන්ට දැන් කියන්න තියෙන්නේ දෝෂාභියෝගයක් හෝ පාර්ලිමේන්තුවේ බලය විපක්ෂයට පවරා ගැනීම සඳහා හෝ ඔබලාගේ දේශපාලන ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය මොනවාද මේ වෙනකොට කරලා තියෙන්නේ මොනවාද ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන්. මොකද මේ පැහැදිලි කිරීම හරි වැදගත්. මොකද මේ වෙලාවේ විරෝධතා ව්‍යාපාරවල යෙදී සිටින අයට යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙයි විරෝධතාවේ අවසානය කොහෙද කියලා. අනුරුද්ධ මහත්මයා ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි මගේ මේ ප්‍රශ්නේ ඇසීම පිළිබඳව මම මෙතනින් මේ කාරණේ අරගෙන ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න. පළවෙනි දේ තමයි මේ විරෝධතාකරුවන්ට අපි සුබ පතනවා. ඒ වගේම අපි ආශිර්වාද කරනවා. අපිට එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දේශපාලඥයින්. මෙතන ඒ කණ්ඩායම තරුණ පිරිසක්. හැබැයි ඒ තරුණ පිරිස ගෙනියන සටන මේ රටේ සමස්ත ජනතාව මං හිතන්නේ ඉතාමත් ගෞරවයෙන් හිසනමා ආචාර කරනවා. අපිත් ඒ විදිහටම එයාට ඒ ආචාරය ලබා දෙනවා. අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ තරුණ පිරිස ලොකු වෙනසක් කරලා පෙන්නවා. ඒ තමයි අපේ රටේ දේශපාලඥයින් සහ දේශපාලන පක්ෂ තියෙනවා. මේ ඒ පක්ෂ තියෙන්නේ ජාතියක් ඉලක්ක කරගත්ත ආගමක් ඉලක්ක කරගත්ත තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා එක කණ්ඩායමක් නියෝජනය කරන පිරිසක් බවට පත්වෙච්ච පක්ෂ සහ දේශපාලඥයින් ඉන්නවා. මේ හැම කෙනාටම පාඩමක් ඉගෙනුවා අපි ශ්‍රී ලාංකිකයන් කියලා. මේ රටේ ජාතිවාදය, මේ රටේ ආගම්වාදය, මේ රටේ බෙදුම්වාදය වෙනස් කරලා ඒ අය මුළු ලෝකෙටම පෙන්වුවා අපි ශ්‍රී ලාංකිකයන් කියලා. මුස්ලිම් සහෝදරයෝ අවුරුද්දාද අපේ සිංහල හින්දු සහෝදරයෝ එක්ක සමරුවා. මං හිතන්නේ පාස්කුව මේ අය ඔක්කොම එකතු වෙලා ක්‍රිස්තියානි කණ්ඩායම් එක්ක එකතු වෙලා සමරයි. ඒ වගේම මෙතන ලොකු සංහිඳියාවක් ඇති වුණා. ඒ තරුණ පිරිස වලට අපි කියන්නේ සමගි ජන බලවේගයට අපි වගකීමෙන් කියනවා. බොහොම වගකීමෙන් කියනවා. අපේ යුතුයකම තියෙන්නේ අපි පාරේ අරගල කළා. දැන් අපේ යුතුයකම හා වගකීම තියෙන්නේ විවස්ථාදායකේ. ඒ වගේම අපේ යුතුයකම හා වගකීම තියෙන්නේ පැහැදිලිව මේ ආණ්ඩුව පෙරලිම ඔබේ බලාපොරොත්තු ඔබේ ඉල්ලීම ගෝඨාභය go home කියන ගෝඨ go home කියන්නේ ගෝඨාභය විතරක් නෙමේ සමස්ත රාජපක්ෂ පවුල ඇතුළු ඒ කණ්ඩායම ගෙදර ඇරීම. ඒ වගේම මේ අය ඉල්ලීම් කරනවා හොරකම් කරපු සල්ලි ටික අපිට නැවත වතාවක් ලබා දෙන්න කියලා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේකේ ආරම්භය තියෙන්නේ මේ විශ්වාස භංග යෝජනාවේ. මේ විශ්වාස භංග යෝජනාවේ මේ ආණ්ඩුව පෙරදුනා කියන්නේ මේ ආණ්ඩුවට තව දුරටත් ගමන් මාවතක් නැහැ. එතකොට අපිට පුළුවන් අපේ ව්‍යවස්ථාව අනුව මං හිතන්නේ කෙයාර්ටේකින් ගවර්න්මන්ට් එකට ප්‍රතිපාදන තියනවා කියලා. හැබැයි අපිට ආණ්ඩුවක් හදන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙනවා. ඒක සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් වෙන්න ඔබේ සම්බන්ධය පොඩ්ඩක් තුමා හරි කාවින්ද බොහොම ස්තුතියි. මං හිතන්නේ කනෙක්ෂන් එක පොඩ්ඩක් කැඩුනා වගේ. මේ මං ඇත්තටම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති අනුරුද්ධත් සඳහන් කළ ආකාරයටම ඩොක්ටර් කාවින්දත් සඳහන් කළ ආකාරයට මේ අපේ ආරම්භය පමණයි අපි මේ වගේ සාකච්ඡාවල අපි උත්සාහ කරනවා අනුරුද්ධ සහ මනෝජ් සහ අපි කණ්ඩායමක් එකතු වෙලා මේ මූලික සාකච්ඡාවක හදිසි තීරණයක් ගත්තේ. ඒ නිසායි මුලින්ම විරුද්ධ පක්ෂයේ නියෝජනය කරන ආකාරයට මේ වගේ සාකච්ඡාවක් සංවිධානය කරන්න තීරණය කළේ. විශේෂයෙන්ම අපි අරගලයට සම්බන්ධ වෙලා ඉන්න අරගලයේ ඉන්න සමාවෙන්න මගේ දුරකථනය විසන්දි වුණා. හරි කමන්න කාවින්ද අපි ඊළඟ අවස්ථාවේ ආයෙත් එමු. thank you බොහොම ස්තුතියි. මේ අරගලයේ ඉන්න ගෝඨගෝ ගමේ ඉන්න තරුණ තරුණියන් එක්කත් සම්බන්ධ වෙන්න මේ වගේ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාකච්ඡා මාලාවක් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම මනෝජ් රත්නායක The Life Traveler නාලිකාව ඔස්සේ මේ මොහොතේ මේ සාකච්ඡාව සජීවී ලෙසින් විකාශය කරනවා. මමත් සූදානම් මමත් බලාපොරොත්තු වෙලා හිටිය සජීවී විකාශයක් ගන්න. නමුත් සංදේශය බයි සරෝජ් නාලිකාව ඔස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ මේ සම්පූර්ණ සංවාදය ඔබට නරඹන්න අවස්ථාව ලැබේවි. ඉතින් මම කැමති මම හිතන්නේ අපිට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වෙලා නැහැ මේ වෙනකොට. ඒ වගේම ශානක්‍යන් මන්ත්‍රීතුමාත් සම්බන්ධ වෙන්න සූදානම් වෙලා හිටිය සම්බන්ධ වුණු බවක් තාම පේන්නේ නැහැ. මම කැමති කියන්නේ മന്ത്രിවරුන්ට යොමු කරපු ප්‍රශ්නයකින් යොමු වෙන්න අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් වෙත.
ඒක යොමු කළ තියෙන മന്ത്രിවරුන්ට මංජුල සයිට් ෆෝන් එකෙන් මංජුල නමුත් മന്ത്രിවරුන්ට උනත් මම කැමති ඇයි മന്ത്രിවරු මේ තරම් කාලයක් ගන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ එලවන්න කැබිනට් එක එලවන්න ඇයි මේ අපේ රටේ පාර්ලිමේන්තුව කාලය කන්නේ කියන එක වගේම අතුලයි ඔබේ විශ්ලේෂණයත් මේ මොහොතේ සිදුවිය යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් මේකයි දැන් මම සාමාන්‍ය දකින්න විදිය දැන් ඔය කතා කරපු අය දකින්න විදියට වඩා වෙනස්. මම හිතන්නේ සමස්ත ක්‍රමේ බිඳවැටීමක් මලගම උඩ තමයි මිය යමින් තියෙන දේශපාලන ක්‍රමයක් මතයි මේ අපි කතා කර ඉන්නේ. ඔය තරුණ කැරැල්ල මේ සියල්ල එකට එක ගත්තම ඒ කියන්නේ මම හිතන්නේ බොහොම අලුත් විදියකට මේක අන්ත දූෂිත දුෂ්ට ක්‍රමයක් ඇත්තටම. ඒ කියන්නේ මේ ක්‍රමය එක වැදගත් ලක්ෂණයක් තමයි නීතියට ඉහළින් රාජ්‍ය පාලකයා ඉන්නේ. එහෙම ක්‍රමයක් නැහැ. නීතිය තියෙන්නේ රාජ්‍ය පාලකයාට පහළින්. 78 ඉඳලා අපි මේ ක්‍රමය කියන්නේ නඩත්තු කරා. ඒ වගේම තමයි ඊටාම වැදගත් ලක්ෂණයක් රාජ්‍ය පාලකයා සියලුම ජනාධිපතිවරු රටේ දේපල අයුතු ලෙස පරිහරණය කරා. රටේ වස්තුව කොල්ල කෑවා. තමන්ගේ ගජමිතුරන්ට වස්තුව ඒ කියන්නේ ආයතා ලෙස ලබා දුන්නා. ඒ වැඩසටහනේම කොටසක් හැටියට තමයි ජනාධිපතිත් එක්ක ගැටෙන විවස්ථාදායකයක් නෙමෙයි තිබුණේ හැමතිස්සෙම ආණ්ඩු පක්ෂය ජනාධිපතිත් එක්ක එකහුව වෙලා මේ මහා සෑමා කියලා කියන්නේ නීතියක් තියෙන්න බෑනේ නීතියට ඉහළින් රටේ රාජ්‍ය නායකයා ඉන්නවනම් එයා රටේ ධනය කොල්ල කනවා නම් නීතියට පටහැනිව ක්‍රියා කරනවා නම් එයාට ඉහළින් නම් ඒ කියන්නේ එයාට පාලනය කරන්න නීතියට බැරි නම් මූල්‍ය පාලනයක් මොකක්වත් තියෙන්න බෑ මේක යන්න පුළුවන් ඉහළම දුර ගිහින් තියෙන්නේ ඇත්තටම මේකේ නියම ප්‍රතිසංවිධානයකට කාලය ආවේ එකක් තමයි ඒ කියන්නේ LTT යුද්ධයෙන් පස්සේ 2009 දී ඊට පස්සේ 2015 දී 2009 කාර්යය ඉටු කරේ නෑ මහින්ද රාජපක්ෂ 2015 දී සම්පූර්ණ ඒ අය බොරුවක් කරේ ඒ බොරුවට ගෙවන වන්දිය තමයි මගේ පුද්ගලික මතය මේ දැන් අපි භුක්ති විඳින්නේ දැන් මේක ප්‍රතිසංස්කරණය කරන්න ඉඩක් නැති ආකාරයකට ආර්ථිකයේද දේශපාලන ක්‍රමයේද රාජ්‍යයේද සම්පූර්ණ බිඳවැටීමකුයි මේ සිදු වෙමින් තියෙන්නේ ඒ ස්ථාවරය තේරුම් ගන්න පුළුවන් මේක ඇත්තටම හෙට ගෝඨ ගියා කියලා ඒ කියන්නේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ ගෝඨ මේ ප්‍රශ්නේ ඒ කියන්නේ ප්‍රධාන කෙනෙක් චෝදිතෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෝඨ ගියා කියලා කවුරුවත් මේ රට පාලනය කරන්න ක්‍රමයකුත් නැහැ. රටේ පිළිගන්න නායකයොත් නැහැ ඇත්තටම. මේ අවුල ඉස්සරහට ගෙනියන්න මම පුද්ගලිකව හිතන දේ තමයි රට දැනට මේ අවුලෙන් මේ ක්‍රමෙන් තවත් ක්‍රමයකට මාරු වෙන්න නම් ඒ සඳහා කියන්නේ තියෙන යාන්ත්‍රණය තමයි ඇත්තටම අතුරු විවස්ථාවක් ඇති කර ගැනීම. සෑම රටකම එක ඕඩර් එකකින් දේශපාලන ක්‍රමයකින් තව දේශපාලන ක්‍රමයකට මාරු වුණේ අතුරු විවස්ථාවක් යොදාගෙන. ඇත්තටම මෙතනදී සියලු දෙනා තේරුම් ගන්න ඕනේ මේ දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. මේ දූෂිත ක්‍රමය පාර්ලිමේන්තුව නඩත්තු කරා. අධිකරණය නඩත්තු කරා. කවදාකවත් පාර්ලිමේන්තුවේ බරපතල විදියට වාද කරලා නැහැ, විවාද කරලා නැහැ අපේ മന്ത്രിවරු. ඒ කියන්නේ ආණ්ඩුව සමග ලොකු බිස්නස් කරනවා නේද කියලා. ඒක නරකයි නේද කියලා සාකච්ඡා කරලා නැහැ. අපේ රටේ ජනාධිපති ඒ කියන්නේ ඊටාම බරපතල විදියට වස්තුව කොල්ල කනවා නේද? වස්තුව හිමි කර ගන්නවා නේද කියන විෂය කවදාවත් සාකච්ඡා කරලා නැහැ. හොරකම ගැන කතා කරලා තියෙනවා පොදුවේ. මේක තමයි ඇත්ත. මේ කොල්ලකාරී ක්‍රමය තවදුරටත් යන්න බෑ ඇත්තට. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී විතරක් නෙමෙයි. මේක ඇත්තටම දැන් ලංකාවේ ඉතුරු කරලා තියෙන රොඩ්ඩ විතරයි ඇත්තට. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් කරන්න තියෙන දේ තමයි වෙනස් කරේ නැත්නම් අපිට පහසුවෙන් ගොඩ එන්න බැරි අරාජකත්වයකට තමයි යන්න තියෙන්නේ. එතකොට මේ ක්‍රමය වෙනස් කරගන්න නම් මේ සියලු දෙනාම ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයයි වීදියේ ඉන්න තරුණ කැරලිකාරීන්ටත් ඒ කියන්නේ නියෝජනයක් අවශ්‍යයි කියන එකයි මම හිතන්නේ නියෝජනයක් ලබා දීලා తాවකාලික ඒ කියන්නේ අතුරු විවස්ථාවක් ඔස්සේ తాවකාලික පාලක මණ්ඩලයක් හදාගෙන ඒකට ඒ කියන්නේ ඇත්තටම පළමුවෙන්ම දැන් මම දැකපු දෙයක් තමයි
හැමෝම ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. අඩුතරමින් මේ කියන්නේ ජනාධිපතිවරණයක් කොච්චර දූෂිතද? පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් කොච්චර දූෂිතද? ලෝකයේ හැම රටකම අල්ලපු ඉන්දියාවේ පවා ඒ කියන්නේ ඇත්තටම පක්ෂ අරමුදල් වලට මැතිවරණ අරමුදල් වලට ඒවට වියදම් කළ යුතු ආකාරයට බරපතල නීති තියෙනවා. මේ කිසි දෙයක් ලංකාවේ නැති වුණේ කොහොමද? මේ පාර්ලිමේන්තුවේ මේ മന്ത്രിවරු මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය අය 78 ඉඳලා 78ට පෙර ඇත්තටම දැඩි නීති තිබුණා මේවට. හැම දෙයකම ඒ කියන්නේ වියදම් කරපු ඒ කියන්නේ වියදම පවා ඒ කියන්නේ වියදමට සීමාවක් තිබුණා රුපියල් 5000යි සියලු වියදම් ඒ කියන්නේ ඇත්තටම මැතිවරණ කොමසාරිස්වරයාටත් ඔඩිටර් ජෙනරල් වරයාටත් ඉදිරිපත් කළ යුතුයි. ඒ සියලු දේවල් නැති භංග කරා. කවුරුවත් මේවා නැවත හදන්න හැදුවේ නැහැ. ජනාධිපතිවරණයක වියදම ජනාධිපති අපේක්ෂකයෙක්ගේ ප්‍රධාන අපේක්ෂකයෙක්ගේ ඒ කියන්නේ බිලියන 3ක් 4ක් වෙනවා. මොන වීලුවක්. ඉතින් මම හිතන දේ තමයි මේක ගොඩ එන්න පුළුවන් අපිට ක්‍රමයක්. ඒ කියන්නේ කවදාකවත් විශාල වේදනාවක් විඳින්න වෙනවා රටට. ගොඩ එන්න ක්‍රමයක් ඕන නම් කල්පනා කරන්න මේක පැච් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි මුළුමනින් බිඳ වැටෙමින් තියෙන්නේ. කොහොමද අපි අලුත් රාජ්‍ය ගොඩනගන්නේ? මට ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව් මට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මෙතෙන්දි මේ සියල්ල අපි සියල්ල එකඟයි. මම හිතනවා මේ ඉන්න හැමදෙනාම එකයි. නමුත් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් වීදියේ ඉන්න තරුණ පරපුර කියන්නේ සමහර වෙලාවට ඒක රාජපක්ෂ කණ්ඩායමෙන්ම ආපු තර්කයක් වෙන්නත් පුළුවන්. ඒක මම එකඟයි කියන එක නෙවෙයි මම කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම පවා එපා කියලානේ. රාජපක්ෂලා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමත් එපා කියලා. නමුත් අතුරු ඔබ මේ යෝජනා කළේ අතුරු ව්‍යවස්ථාවක් හදන්න කියලා. ඒ වගේම එහෙම නැත්නම් අන්තර්වාර පාලනය. මේ ක්‍රියාදාමය සඳහා తాවකාලික කාලෙක ඉදිරි මැතිවරණයක් එනතුරු මාස 6කින් හෝ අවුරුද්දකින් එනතුරු මේ පාර්ලිමේන්තුවේ හරහානේ අපි මේ සියල්ල කරගත යුතුයි. ඒතකොට මේ දෙපාර්ශ්වය අතර සහසම්බන්ධයක් මේ ස්ථාවරේ මම පිළිගන්නේ නැහැ. සවුත් ඇෆ්‍රිකා බලන්න. සවුත් ඇෆ්‍රිකා අතුරු ව්‍යවස්ථාවට ඉස්සෙල්ලා මැන්ඩෙලා හිටියේ නෑ පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ අතුරු ව්‍යවස්ථාව හදාගත්තේ එළියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ. ඒකට අතුරු ව්‍යවස්ථාව හදන වැඩසටහනට මැන්ඩෙලා සම්බන්ධ වුණා. ඕනතරම් ලෝකේ එහෙම වෙලා තියෙනවා. ඇයි මේ ලංකාව හරි පසුගාමී විදියට හිතන්නේ ඇත්තටම? දැන් කියන්න මෙච්චර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇවිල්ලා තියෙනවා. කිසිම ව්‍යවස්ථාවක් කල්පනා කරේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ජනාධිපතිවරයා නීතියෙන් පහළට ගේන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි අධිකරණයට අධිකරණ විමර්ශන බලය දී යුතුයි කියන එක කිසිම ව්‍යවස්ථාවක තිබිලා නැහැ. අන්ත පසුගාමී විදියට තමයි කියන්නේ මේව කල්පනා කරලා තියෙන්නේ. මම කියන්නේ ඇත්තටම නැහැ. ඒ කියන්නේ මම කියන්නේ අතුරු ව්‍යවස්ථාවක් අතුරු පාලනයක් ඒකට අපේ දේශපාලකයෝ විතරක් නෙමෙයි මම යෝජනා කරන්නේ UN එකත් සම්බන්ධ කරගන්න. මොකද හේතුව අපිට පිළිගත හැකි දේශපාලන නායකයෝ අද නැහැ ලංකාවේ. ඒ කියන්නේ කොල්ලෝ හැමෝම ප්‍රතික්ෂේප කරනවා වගේම මහජනයා අතර පිළිගත් නායකයෝ නැතිකම මේ ප්‍රශ්නයක් තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට අනිත් එක තමයි නායකයන් කෙරෙහි විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ විරුද්ධ පක්ෂයේම නායකයෝ එකිනෙකාට ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් නම් ඒ කියන්නේ පොඩි රාමුවක් හදාගන්න. ඒ රාමුව විමර්ශකෙක් හැටියට ඒ කියන්නේ UN එකත් සම්බන්ධ කරගන්න පුළුවන් නම් UN එක සම්බන්ධ කර ගැනීම වැදගත් වෙන්නේ. දැන් අපි ඉන්නේ විශාල විනාශයක. මතක තියාගන්න කැම බීම නැති වෙනවා, බෙහෙත් හේත් නැති වෙනවා, විශාල විනාශයකට යමින් තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පළපුරුද්දක් තියෙනවා. ඒගොල්ලන්ගෙන් ඒ කියන්නේ අපිට තාක්ෂණික ආධාර ගන්න පුළුවන්, වෙනත් ආධාර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ක්‍රමවත් ලෙස වැඩ කරන්න පුළුවන්. මම හිතනවා මේ වගේ ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලංකාව මුළුමනින් අලුතෙන් හදන ඒ කියන්නේ මුළුමනින් හදලා මැතිවරණයකට යන්න ඕනේ නැහැ. නමුත් ඒ කියන්නේ සවුත් ඇෆ්‍රිකාව වගේම ඒ කියන්නේ ඇත්තටම පළමුවෙන්ම මැතිවරණයකට යන්න උනත් මේ මැතිවරණ ක්‍රමයේ තියෙන දූෂිත ස්වභාවය නැති කරන්න ඕනේ. ඒවා නැති කරලා ඒ කියන්නේ ඊට පස්සේ හැදෙන ඒ කියන්නේ අලුත් විවස්ථාදායකයට පුළුවන් ඒ කියන්නේ ඊටු ප්‍රතිසංස්කරණ යෝජනා ටික ඉවර කරන්න. නමුත් ඒකට ගිවිසුමකට එන්න ඕනේ අතුරු ව්‍යවස්ථාවකින්. ඒ කියන්නේ සවුත් ඇෆ්‍රිකා වගේ මේව නැත්නම් ඇත්තටම නේපාලයේ වගේ. එහෙම ඕනතරම් ආදර්ශයට ගන්න පුළුවන්. ඒවට ඒ කියන්නේ ලොකු බාධා නැහැ. මොකද මේ වගේ අර්බුදයකදී අධිකරණයේ වුණත් ඒ කියන්නේ ඒ වගේ වැඩසටහනකට සහයෝගය දෙනවා දන්නවා මහා විශාල විනාශයක් මුවිත අපි ඉන්නේ කියලා. මම විශ්වාස කරන්නේ ඇත්තටම මේ තව ඒ කියන්නේ මාසයක් විතර යනකොට ඉන්නේ කවුරුවත් දේශපාලනය කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි පාරකවත් බහින්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ. මේක තමයි ඇත්ත දේ. එක්කෝ අපි අරාජකත්වයකට යන්න ඕනේ.
එහෙම නැත්නම් මේ තරුණයොත් මේ ඔක්කොමලා එක්ක කතා කරලා යම් ආකාරයකට ඒගොල්ලන්ට පිළිගත හැකි ආකාරයේ දවන්ත පරිවර්තන වැඩසටහනක් සඳහා මූලධර්ම සඳහා එකඟත්වයක් ඇති කරගෙන ඒ එකඟත්වය අනුව ඒක අතුරු ව්‍යවස්ථාවකට දාලා ඒ අතුරු ව්‍යවස්ථාවෙන් తాවකාලික පාලක මණ්ඩලයකට බලය දීලා අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියන එක තමයි මගේ මතය. එහෙම නැත්නම් පරණ ක්‍රමය තවදුරටත් ඒ කියන්නේ පවත්වාගෙන යනවා කියන එක හිතන්නවත් බෑ. පරණ ක්‍රමය ඒ වගේම අන්ත දූෂිතයි. මේ බිඳ වැටීමට මිනිස්සු කියන්නේ අයියේ මේක මේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ආරවුලක් කියලා. මූල්‍ය කළමනාකරණය නෙමෙයි. මොන පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තියෙනවා කියන එක වීලුවක්. පාර්ලිමේන්තුව පාලනය කරේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා තමයි ඒ කියන්නේ සියලුම සෙන්ට්‍රල් බැංක් එකයි සියලු දේවල් පාලනය කළේ. මේවා බොරුවක්. මේවා නිකන් ලස්සන කතා විතරයි. ඇත්තටම මේ தත්ත්වය ජය ගන්න නම් පළමුවෙන්ම අපි සියලු දෙනා පරණ සියලු දෙනා අසාර්ථකයි. Tamanගේ අසාර්ථක භාවයේ පිළිබඳ ඇත්තටම ස්වයං විවේචනයක් කරන්න. අර සංගීතඥයෝ කියනවා වගේ මේ බොරුවක් අපි කරේ. ඇත්තටම මේ ආණ්ඩු ක්‍රමය තනිකර නිന്ദා සහගතයි. මෙච්චර කාලයක් 78 ඉඳලා අද දක්වා නීතියට ඉහළින් පාලකයෙක් තියාගෙන හිටපු මෝඩ රටක් ලංකාව. ඒකට හැමෝම අනුබල දුන්නා. කිසි කෙනෙක් ලොකුවට අභියෝග කරේ නෑ මේම කරන්න එපා කියලා. ඇත්තටම 2015 පවා 2015 මහජනයා වරමක් දුන්නා. ඒ වරම සම්පූර්ණ අයුතු ලෙස පාවිච්චි කරපු නිසා තමයි ලංකාවට මේ නැස්පැත්තිය උනේ. නැත්නම් ඇත්ත ප්‍රතිසංස්කරණ වලට ගියා නම් බොරු දේවල් කරන්නේ නැතුව මේ තරම් විනාශයකට ලංකාව යන්නේ නැහැ. දැන් ලංකාව විනාශයකට ගිහින් ඉවරයි. ඒ නිසා අපි උත්සාහ කරමු පරණ ශ්‍රී ලංකාව පැච් කිරීම නෙමෙයි. අලුත් ශ්‍රී ලංකාවක් හදන්නේ කොහොමද? හැම පීඩිතයෝ සම්බන්ධ කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ කියන්නේ කොහොමද ඇතුළත් කරගන්නේ? ඒ වගේම තමයි නීතියේ පාලනයක් රටේ ඇති කරන්නේ කොහොමද? දේශපාලකයින්ට ඕන විදියට ඒ කියන්නේ මේක මහා විශාල නාස්තියක් නේ. මේ විදියට කල්පනා කරොත් තමයි අපිට ගොඩ එන්න පුළුවන් කියන එක මගේ මතය. සමයින් බොහොම ස්තුතියි වික්ටර් එවන් ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් එවන් බොහොම ස්තුතියි බොහොම පැෂනේට් ඒ කියන්නේ බොහොම උද්වේග කර වගේම හැඟීම් බරවයි කරපු යෝජනාව ගැන මම කැමතියි. අතර මම බැලුවේ ව්‍යවස්ථාව සම්බන්ධ විශාරදෙක් වෙන ආචාර්ය ජයන්පති වික්‍රමරත්න ඉන්නවාද කියලා. මට පේන විදිහට ආචාර්ය වික්‍රමරත්න ඉන්නවා පේන නැහැ. මම කැමතියි මේ කරන යෝජනාව ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කළ යෝජනාව අපි මෙතන ඉන්න ජේෂ්ඨම දේශපාලඥයා වන හිටපු කතානායක කරු ජයසූරිය වෙත යොමු කරන්න. ඒ සමගම මම ආරාධනා කරනවා පළමු වටේ අවසන් වෙලා නිසා අනුරුද්ධ ලකුහපුආරච්චි මනෝජ් රත්නායක ඒ වගේම ජයනි අබේසේකර ඒ වගේම රමින්දු පෙරේරා මේ සියලු දෙනාටම තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න කියලා මම දැන් ආරාධනා කරනවා හිටපු කතානායක කරු ජයසූරියට ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මතු කළ යෝජනාව ගැන ඔබේ අදහස කියන්න කියලා. කියන්නේ අතුරු ඔහු යෝජනා දෙකක් කළේ. එකක් අතුරු ව්‍යවස්ථාවක් සම්මත කළ යුතුයි. මේ අතුරු ව්‍යවස්ථාව සම්පාදනය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් පරිබාහිරවයි කියලා. එහිදී විශේෂඥයන්ගේ යෝජනා සියල්ල අරගෙන කියන්නේ එක්සත් ජාතීන්ගේ වගේ සංවිධානයක පවා සහාය අරගෙන මේ තත්ත්වය මේකට සම්බන්ධ විය යුතුයි කියලා මේ ක්‍රියාදාමය දියත් කළ යුතුයි කියලා. වික්ටර් අයිවන් මැතිතුමා අපි බොහොම ගරු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. අපි වර්තමාන තත්ත්වය ගැන විවිධ අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා. අපිට පාර්ලිමේන්තුවේ තුලින් මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණොත් මම හිතන්නේ එතුමා කරපු යෝජනාව විචාපන්ත කාලුච්චය වගේම අපි අනුමත කරනවා පිටත්තර අදාළ ලබා ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් ලබා ගැනීම දේවල් ඉතාමත්ම කාලුච්ච. මම හිතන්නේ මේ දෙපැත්තමයි බැලිය යුතුයි කියන මතේ තමයි අපි ඉන්නේ. මට කරිජයසිරි මහත්මයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් අපිට පේන හැටියට රාජපක්ෂ බලය තබාගෙන සිටින රාජපක්ෂ පවුල තමන්ගේ බලය අත්හැරීමට සූදානම් නැති බවක් පේනවනේ. එතකොට ඒ තත්ත්වය තුල කොහොමද අපි වික්ටර් අයිවන් මහත්මයා කියපු විදිහේ ව්‍යවස්ථා සංශෝධනයක් එහෙම යෝජනාවලයකට යන්නේ? අපි පළමුවෙන්ම කරන්න ඕනේ මේ
රාජපක්ෂලා බලයෙන් පහ කිරීමේ ක්‍රමවේදයක් සොයා ගැනීම නේද? ඔය එක නෑ මංගේ පළවෙනි එක. එහෙම නැත්නම් ඒක අසාර්ථක වුණ දැන් ලෝකේ අපි දැකලා තියෙනවා මෙවැනි සිද්ධීන් වෙලා තියෙනවා සාර්ථක කෙරලා තියෙනවා. ඒ නිසා අපිට පාර්ලිමේන්තුවෙන් විඳ ගන්න බැරි වුණොත් තමයි එහෙම ක්‍රියාදාමයක් ගන්න වෙන්නේ. ඉතින් මෙතනදී සිවිල් සමාජයේ විශාල යුතුයකමක් තියෙනවා. මහජන මතයට නොදෙනවා නම් ඊට පස්සේ මෙතන මේ කොහෙන් ඉවර වෙයිද කියලා අපිට කියන්න අමාරුයි දැන්ට. හිටපු විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රසාද් කාර්යවසම් සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න බව මට පේනවා. එතුමා සඳහනක් කරනවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික් ටයිවන් කළ සඳහන ගැන ඔහු එකඟයි. එහි සමස්තයක් සාරාංශයකට එකඟයි. ඒ වගේ ඕනෑතරම් ලෝකයේ උදාහරණ තියෙනවා දකුණු අප්‍රිකාවේ, නේපාලයේ සහ චිලි දේශයේ කියලා. ඉතින් ඒ කියන්නේ සමහර වෙලාවට ඇත්තටම කියන්නේ දේශපාලකයන් සම්බන්ධයෙන් මතුවලා තියෙන මේ විරෝධයත් එක්ක පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියාදාමයකට යොමු වෙන්නත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම කියන්නේ මේ විරෝධය විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය වෙත මතුවෙන මේ විරෝධයත් එක්ක මනුෂ්‍ය නායකයාට මම ආරාධනා කරනවා ඔබේ මේ විරෝධය සහ මේ යෝජනාව ගැන ඔබේ අදහස කියන්න කියලා. මෙතන සරෝජ් මේ විරෝධතාවය දැන් මේ විරෝධතාවය ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටට මේක ගෙනියන්නනේ මේ විරෝධතාවය එන්නේ. දැන් මේ හැම පක්ෂයකම වැරදි කරපු අය ඉන්න බව අපි පිළිගන්නවා. වැරදි කරන අය ඉන්නවා, වැරදි කරපු අය ඉන්නවා, සියල්ල පිළිගන්නවා. ඒ වගේම මිනිස්සුන්ට මේ තියෙන චෝදනාව තියෙන්නේ මේ හදපු කාරණා දෙකක්. ඒ කියන්නේ 225ම එපා කියන කැම්පේන් එකක්නේ මුලින්ම එන්නේ පහුගිය ජනාධිපතිවරණේ වෙලාවේ. එහෙමනේ ඔයි අපි අර කතා කරපු අර සුනිල් හඳුනැති සහෝදරයත් කියපු විද්වත් කණ්ඩායම් එහෙම වෙන තැනකට ගේන්නේ. මේ 225ම එපා කියන සටන් පාඨ 225ටම විද්වතුන් දාගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. 225ටම වෘත්තිකයන් දාගන්න. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ එන සටන් පාඨය 225ම එපා කියන සටන් පාඨය ගෙන්නන්නේ දේශපාලන වාසියක් සඳහාම ගොඩනගපු සටන් පාඨයක්. එතකොට දෙවනුව මේ 225න් එහාට මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමයෙන් එහාට ගෙනියන්නද මොකද්ද මේ කරන්න කියන එකක් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ කියාගෙන ඕන දේ තමයි මේක සටන් පාඨය ගත්ත අපේ අරගල භූමියේ ඉන්න තරුණයෝ මේ සටන් පාඨයේ මුල් දවස් ටිකේ අපි ගත්තා. නමුත් මේ වෙනකොට 225 හරහාම තමයි දැන් ඉන්න හොරු තක්කඩි කවුරු හරි මේ 225 ලව්වාම තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ කියන තැන දැන් අවබෝධ වෙමින් ඉන්නවා. මොකද මේ අරගලයත් එක්ක ලොකු දෙයක් සිද්ධ වුණා අපි දකින්න දේ. ඒ තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ඉන්න දේශපාලන පක්ෂ විදියට මේ විරෝධතාවය ගොඩනගාගෙන ආවා වගේම ඒක ප්‍රමාණවත් නොවෙනකොට මිනිස්සුන්ට ඊට වඩා දරුණුවට දැනෙනකොට අර කන්න තියෙනව නම් අපිට දේශපාලනයේ වැඩක් නැහැ. අපි දේශපාලනය ගැන කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපිට දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියලා හිටපු පරම්පරාව තමයි දැන් මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අරගල භූමියේ ඉන්නේ අපිට දේශපාලනයේ ඕනේ නැහැ, දේශපාලනයේ කිසිම සම්බන්ධතාවයක් ඕනේ නැහැ කියලා කතා කරපු අය. එතකොට එතන වැදගත්කම තියෙන්නේ මේ දේශපාලනකව නිර්වින්දනය වෙලා හිටපු තරුණ පරම්පරාව මේ දේශපාලනයට ආවා. ඒ එනවත් එක්කම අර වගේ මතවාදයක් ගොඩ නැගුවා. හැබැයි දැන් ඒ අය අවබෝධ කරගෙන තියෙනවා මේකට ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම මේකට ඉන්න 225ත් එක්ක කුමක් හෝ විසඳුමක් ලබා ගන්න අවශ්‍යයි කියන එක ඒ අය තීරුම් අරන් ඉන්නවා. ඒ නිසා දැන් මේ 225 කතාව ටිකක් යට ගිහිලා තියෙනවා. මම කියන්නේ මේක යට යා යුතු නෑ. මේ 225 ඉන වැරදි කරන අය අයින් වෙන්න ඕනේ. දැන් අර යෝජනාවක් ආවනේ මේ 225න් 29 මේ ජාතික ලයිස්තුවේ 29ම අයින් වෙලා වෘත්තිකයන් මේ 29 ඇතුළේ වෘත්තිකයෝ ඉන්නවා. මේ 29 ඇතුළේ පැරදිලා පත් කරපු අයත් ඉන්නවා අපි දන්නවා. හැබැයි මේ 29 අතරේ වෘත්තිකයෝ ඉන්නවා. මහාචාර්යවරු ඉන්නවා. බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්නවා. මම පොඩි බාධා කිරීමක් කරන්න. එතන මනුෂ්‍ය නායක සහෝදර මේ පොඩි වරද වටහා ගමු තියෙනවා 225 මෙපා කියන සටන් පාසේ පාටි. ඒ කියන්නේ මෙහෙම එකක් නේද? ඒ 225 මෙපා කීම තුල කියන්නේ මේ සම්ප්‍රදායික දේශපාලන ප්‍රතික්ෂේප කිරීම වැනි අදහසක් නැද්ද? අනිතක ඔබ එක්තරා අවස්ථාවකට කිව්වා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් එපිට යාමක් ගැන. මොකද ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේ 225ම එපා කියලා අරගෙන එන සටන් පාඨයත් එක්ක ඒ කියන්නේ මේ රටේ හදිලා තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් එහාට ගිහිපු එකක් නේ 225ම එපා කියලා කියනවනම්. ඒ කියන්නේ 225ම එපා නම් තව 225ක් එනවනේ. මේ කියන්නේ 225ම එපා කියලානේ. ඒතර ඉන්න 225 හොඳ නැත්තම් හරි එහෙනම් ඒක ඡන්දකින් අපි වෙන් කරගමු. ඒක වෙන කතාවක්. නෑ මේ 225ම එපා කියාගෙන එන්නේ වෙන තැනකට කියන එක තමයි අපේ අවබෝධය. ඒක අර 2019 මැතිවරණයට ගෙන ආපු જાතියෙම
තවත් සටන් පාටයක්. එතකොට මේ වෙලාවේ රාජපක්ෂලාට යන්න කියද්දි ගෝඨාභයට යන්න කියද්දි ගෝඨාභය විතරක් නෙවෙයි 225ම යන්න. ඒක අර තමන්ගේ ලැජ්ජාව මකා ගන්න පාවිච්චි කරපු පොඩි උපකරණයක් විදියට තමයි මම දකින්නේ මේ පොඩි ක්‍රමයක් විදියට. මොකද දැන් රාජපක්ෂවරුන් වෙනුවෙන් ඡන්ද දීපු 8 ලක්ෂයක් ජනතාවට අපි බොහොම ස්තුතිවන්ත වෙනවනේ දැන් මේ තත්ත්වය අපිට අවබෝධ කරගන්න ඉඩ ලබා දීම ගැන. එතකොට ඒ අය දැන් වෙනස් වෙනවා. හරි තැන හිට ගන්නවා. මිනිස්සු ඡන්දදායකයෝ විදියට ඒ තීන්දුව తీරන ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙනස් වෙන එක සද්භාවයෙන් ඉඳගෙන අර පාවෙන ඡන්දදායකයෙක් විදියට සිද්ධ කරන්නේ නැතුව අර බොහොම තදින් එතන ඉඳගෙන එළියට එන්න බැරුව ඉන්න අය මං හිතනවා මේ 225 එපා කියන සටන් පාටේ ඉස්සරහට ගේන්නේ රාජපක්ෂවරු යවන්න එහෙම නැත්නම් මේ හොරකම් කරපු අය යවන්න කියන එක කියාගන්න කට කොන්ද කෙලින් මදි වෙනකොට අර ප්‍රකාශය නිකුත් කරනවා කියන එක මම හිතන්නේ මට දැනෙන විදියට ඒ කියන්නේ මේ මෙතනින් එහාට ගිහිලා 225 එහාට ගිහිලා වෙන විකල්පයක් තියෙනවා නම් කවුරුහරි විකල්පයක් යෝජනා කරනවා නම් අපි එකඟයි මං කියන්නේ වික්ටර් අයිවන් මහත්තයා කිව්වා වගේ අපි ව්‍යවස්ථා සංශෝධනයකට යන වෙනත් විදියක පරිපාලන ක්‍රමයකට යන මේ මොකක් හරි අපි මේ කතා කරන අවුරුදු 74ක සාපයක් කියලා කියනවනේ මේ 74ම රටට සාපයක් වුණාද අපි ඇත්තම කතා කරලා බලමු මේ 74 රට තිබිච්ච තැනින් උඩට ගෙන ආපු අවස්ථා තිබුණේ නැද්ද මේ රටේ කෘෂි කර්මාන්තයේ පැත්තෙන් ඉස්සරහට ආවේ නැද්ද මේ රටේ සංවර්ධනයේ පැත්තෙන් ඉස්සරහට ආවේ නැද්ද ඉස්සරහට ගියපු අවස්ථා සහ ආපස්සට ආපු අවස්ථා තිබුණා හැබැයි මේක වැඩේ තියෙන්නේ මේ පාර්ලිමේන්තුව අර මේ හදපු මේ පාර්ලිමේන්තුවට සහ මේ සිස්ටම් එකට හදපු જાතියේ මිනිස්සු නොවන උදවිය මේකත් එක්ක එකතු වීමත් එක්ක සිද්ධ වෙච්ච යම් කාරණා. ඒ කියන්නේ මේක බඩ වඩා ගන්න හම්බ කරගන්නම ඕනකමට මේ පාර්ලිමේන්තුවට ආපු එහෙම නැත්නම් බලය අයිතු ලෙස පාවිච්චි කරන්න මේ පාර්ලිමේන්තුවට ආපු කණ්ඩායමක් නිසා වෙච්ච දෙයක් මිස මම හිතන්නේ මේ සිස්ටම් එකේම සම්පූර්ණ වැරද්ද සිස්ටම් එකටම දාන්න බෑ. සිස්ටම් එක පාවිච්චි කරපු අයගේ වැරද්දක් තියෙනවා. එහෙමනම් පාවිච්චි කරපු අය පත් කිරීම පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. අර මිනිස්සු දේශපාලනිකව සවිඥානික නොවීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේශපාලන දැනුවත් නොවීම නිසාමයි බහුතරයක් මේ ප්‍රශ්න ඇති වුණේ කියලා මම විශ්වාස කරනවා. තවමත් මේ අය වෙන තැනකට ගමන් කරවන්නත් පුළුවන් මේ අයව මේ තරුණයෝ වගේම මේ රැල්ල වෙන තැනකට දිශාගත කරන්නත් ඇතෙමකට ඕනනම් පුළුවන් කියන එකත් මම විශ්වාස කරනවා තවමත්. ස්තුතියි මනෝෂ මේ මම යලිත් යමු එන්නම් වික්ටර් අයිවන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මෙතට මේ මම ඇත්තටම මෙතෙන්දී මේ කියන මනුෂ මතු කර තර්කයක් එක්කම මට ඇත්තටම ප්‍රශ්නයක් මතුවෙන අපි මම හිතන්නේ තවමත් සමාජය තුළ කතා බහට ලක් නොවුණු අර්බුදයක් නෙවෙයි අභියෝගයක් නැත්නම් තර්ජනයක් මේක යටිතලයේ කතා කරනවා නමුත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැති බව තමයි මට දකින්න තියෙන්නේ. කියන්නේ මිලිටරිකරණය කියන්නේ මිලිටරිකරණයේ සමස්තයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මිලිටරිකරණය ගැන කතා කළා වුණාට මම දැක්ක අභිෂේක වගේ අය මේ තර්කය මේක මතු කරනවා. ඒ කොහොම හරි ආණ්ඩුවට ලොකු වමනාවක් තියෙනවා අරගලය තුලින් ප්‍රචණ්ඩත්වයක් මතු කරගන්න. තරුණ පරපුර තුලින් ප්‍රචණ්ඩත්වයක් මතු කරගන්න. තාමත් තරුණ පරපුර එතෙන්ට යමු වෙලා නැහැ. නමුත් තරුණ පරපුර ඉවසීමෙත් සීමාවක් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙහිදී කිසියම් ආකාරයක දැන් අපි මේ තර්ක විතර්ක කරමින් ඉන්නවා. දැනටත් සති ගණනාවක් ගිහිල්ලා. මේ සියල්ල අතරේ ආණ්ඩුව ප්‍රචණ්ඩත්වයට කොයි විදියකට හරි යොමු වෙලා හමුදාව මේකට මැදිහත් කරවීමත් එක්ක වෙන්න පුළුවන් ලොකු තර්ජනයක් තියෙනවා නේද? මැදිහත් කරවීමේ තර්ජනය. මගේ පුද්ගලික මතය හමුදාව හිතන්නේවත් නැහැ රටේ පාලන බලය අතට ගන්න. ඒකේ හේතුව ඒගොල්ලන්ට ආණ්ඩුවට උන ඉන්දියාවෙන් සංඥාවක් දුන්නොත් ඔයගොල්ලෝ හමුදාවක් ආණ්ඩුවකට යන්න කියලා එහෙම යයි. එහෙම නැත්තම් හිතන්නේවත් නැහැ. මේකට වෙනම මම කතා කරන්නේ නැහැ. මේකට වෙනම න්‍යායක් තියෙනවා. අයි එහෙම. ඒ කියන්නේ කවර මට්ටමකින්වත් මම හිතන්නේ මේ ළමයින්ට මොනම ආකාරයකවත් දරුණු පහර දීමක් ඒ වගේ දෙයක් වෙයි කියලා මම හිතන්නේ. මොකද ලෝකය මේක හොඳට නිරීක්ෂණය කරනවා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි මම හිතනවා ඇත්තටම මේ ආණ්ඩුව ඒ කියන්නේ මුළු මනින් බිඳ වැටෙන තත්ත්වයක තමයි තියෙන්නේ මේ කැරල්ල නිසා තරුණ නැගිටීම නිසා. නමුත් තරුණ නැගිටීම නිසා නෙමෙයි විතරක් නෙමෙයි මේ ක්‍රමේ විශාල බිඳ වැටීමක් තිබුණා ඇත්තටම. දැන් ওই මනුෂ්‍ය නායකකාර මගේ මම කියන්නේ 225ම ගෙදර යවන්න එහෙම මගේ සටන් පාටයක් නැහැ. මම අහන ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තුව අති විශාල දූෂිත තත්ත්වයක තිබුණා. ඒ දූෂිත තත්ත්වය මෙතෙක් සාකච්ඡාවට ලක් කරලා නැහැ පාර්ලිමේන්තුව. ඒක තමයි මම දාන චෝදනාව. ඒ වගේම පාර්ලිමේන්තුවට අයිති ජනාධිපති. එතකොට කියන්න පුළුවන් ඒ කියන්නේ මේකේ තියෙන රීති අනුව ජනාධිපති විවේචනය කරන්න බෑ. පාර්ලිමේන්තුවේ වගකීම තමයි ඇත්තටම මොනවද මේ රටේ වෙන්නේ කියලා. සෑම දෙයක්ම ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම
මම කියන්නේ හොඳ ජනාධිපතිවරු හිටියේ නැහැ. වැඩ කරපු ජනාධිපතිවරු හිටියා. හොඳක් කරා නමුත් නරකත් කරා. හැම ජනාධිපතිවරයෙක්ම අයුතු ලෙස ධනෙයි පෙව්වා. ඔඩිට් එකක් කරොත් ජයවර්ධනගේ ඉඳලා අද දක්වා ජනාධිපතිවරු සෑම කෙනෙක්ම වරදිකාරයෝ වෙනවා මගේ මතේ. ඒවා පාර්ලිමේන්තුව මුළුමනින් නොසලකා හිටියා. මොකද හේතුව පාර්ලිමේන්තුවටත් ඉඩ දීලා තිබුණා ආණ්ඩු පක්ෂයට. ඒ කියන්නේ ඇත්තටම කල්පනා කරන්න මොන විලිලැජ්ජද. ඒ කියන්නේ තැබෑරුම්කාරයෝ කී දෙනෙක් ඉන්නවද മന്ത്രിවරු අතර? ඊට පස්සේ තැබෑරුම් නෙමෙයි අරක්කු පෙරෙන කර්මාන්ත ශාලා පවත්වාගෙන යන අය කී දෙනෙක් ඉන්නවද? පුළුවන් ද එහෙම ගෙනියන්න? ඒ කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට විතරක් නෙමෙයි. ඒ කියන්නේ රජයේ නිලධාරීන්ට ඇත්තටම රජයේ සමග බිස්නස් කරන්න බෑ. ඇත්තටම රජයේ සමග ජනාධිපතිවරුත් බිස්නස් කරනවා. රජයේ සමග മന്ത്രിවරුත් බිස්නස් කරනවා. ඒ නිසා මම කියන්නේ මේ ස්ථාපිත ක්‍රමය මුළුමනින් අයින් කරන්න කියලා. ස්ථාපිත ක්‍රමය බිඳවැටෙමින් තියෙනවා. කරුණා කරලා ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න මේකට මුක්කු ගහලා තියාගන්න බෑ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ කියන්නේ ගෝට ඒ කියන්නේ ගෙදර යයි මහින්දත් ගෙදර යයි ඒත් කිසිම ප්‍රගතියක් නැතුව සමස්ත රාජ්‍යයේම බිඳවැටීමක් ඇති වෙයි. මේක අමතක කරන්න එපා. අපි ඉන්නේ ඇත්තටම දරුණු අරාජකත්වයකට යන ගමනක. කල්පනා කරන්න පරණ ක්‍රමය බැහැර කරලා කොහොමද අලුත් සියලු දෙනාගේ ගෞරවයට හේතු වන නූතන රාජ්‍යයකට අවශ්‍ය අඩිතාලමක් හදන්නේ කියලා. ඒකට කොහොමද පරණ ක්‍රමයෙන් අලුත් ක්‍රමයකට මාරු වීම සඳහා අතුරු ව්‍යවස්ථාවක් කොහොමද පාලමක් හැටියට පාවිච්චි කරන්න කියලා. මොකද ඒක තමයි ලෝකයේ බොහෝ රටවල් වල පාවිච්චි කරේ. ඒ ගැන ගැඹුරින් හිතන්න ඇත්තටම. ඒ කියන්නේ අපි ඉන්නේ ගෝඨ එලෝලා දාලා මංගල මේ කවුද මහින්ද එලෝලා දාලා ආණ්ඩු පක්ෂයේ එලෝලා දාලා කිසි ප්‍රශ්නයක් නැතුව රටට ඉදිරියට ගෙනියන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. මේක අමතක කරන්න එපා කරුණා කරලා. ඉතාම බිහිසුණු තත්ත්වයක. මේක බැරෑරුම් ලෙස අවධාරණය සැලකිල්ලට ගන්න කියන එක තමයි മന്ത്രിවරු විතරක් නෙමෙයි. පාරේ ඉන්න උගත් තරුණයෝ පවා මේකේ විශාල බිඳවැටීමක් තියෙන්නේ. සමස්ත ක්‍රමයේම බිඳවැටීමක් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ බිඳවැටෙන්න ඔහේ ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ නිවසින් කඩා වැටෙන නිවසින් එළියට ඇවිල්ලා අපි පුංචි අලුත් අතුපැලක් හරි හදා ගන්නවද වෙනක් දෙයක් හදා ගන්න එක. මේක තමයි අපි ඉදිරියේ තියෙන අභියෝගය. මම දන්නේ මම හිතන්නේ ඒ ගැන බැරෑරුම් ලෙස හිතන්න කියන ඉල්ලීමයි මම කරන්නේ. දැන් එතකොට ඒ අතුරු ව්‍යවස්ථාවක් හදන තාක්කල් මේ ක්‍රියාදාමය දියත් වෙනකල් අරගලයට බැහැලා ඉන්න වීදියට බැහැලා ඉන්න තරුණ පරපුර බලාගෙන ඉඳීවිද? අනිත් එක ඒ වගේම තමයි අතුලයි තවත් ප්‍රශ්නයක්. අපි මේ වගේ කොයිතරම් හොඳ යෝජනා කළත් අවසානයේ දෙයකට ගොනු වෙනවා. කවුද මේකට නායකත්වය දෙන්නේ කියලා. ඒ කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් කුමන පුද්ගල පිරිසක්ද කණ්ඩායමක්ද කියලා එතින්දී ආයිත් බෙදීමක් ඇති වෙනවා. මේකේ මට කියන්න තියෙන දේ මේකයි. මම යෝජනා කරන දේ අනියම් විදියට බිඳ වැටුනම වෙනවා. මේක කඩා වැටිලා අරාජික වුණාම කොහොමද UN එක එනවා. ඊට වඩා ප්‍රඥාවන්තයි අපිට ඇත්තටම මම හිතන්නේ තනි නායකයෙක් ඉන්නවා කියලා ලංකාවේ සියලු දෙනාගේ ගෞරවයට හේතු වෙලා තියෙනවා. නමුත් නායකත්ව తాවකාලික මණ්ඩලයක් හදාගන්න පුළුවන්. ඔය කැරල්ලේ තරුණයින්ටත් ඒ කියන්නේ අතුලත් කරගෙන අනිත් පක්ෂ අයත් අතුලත් කරගෙන සාකච්ඡාවකට යන්නකෝ. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ මේ தත්ත්වය තුල ඒ කියන්නේ මේ විදිහේ පරිවර්තනයක් ඇති කරගන්නේ කියලා. මම හිතන්නේ ඒ කියන්නේ ඇත්තටම ගෝටයයි ස්ථිරවම ගෝටයයි. මම හිතන්නේ යාට මොනවත් කරන්න බෑ. මහින්දත් යයි එක්කෝ මොනවා හරි වෙයි මන් දන්නේ නැහැ. නමුත් මතක තියාගන්න එතකින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒක බොහොම ජොලියක් වෙයි. ඇත්තටම රට තියෙන්නේ බිහිසුණු තැනක. රට ඇත්තටම විශාල බිඳ මේක බැලුවෙන් පස්සේ කියන්නේ පාර්ලිමේන්තුවේ කියන්න මේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය දිනාගත්ත මං හිතන්නේ නායකයෙක් ඉන්නවා කියලා සියලු දෙනා මේව කරන්න එන්න අපිත් එක්ක යන්න කියලා. එහෙම නැහැ. ඒ නිසා දැන් ඉඳලම පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ. ඒ කියන්නේ සාමූහිකව ඒ පාරේ ඉන්න තරුණයෝ සම්බන්ධ කරගෙන එහෙමනේ ඇත්තටම රටවල් ඒ කියන්නේ වැඩ කරන්නේ. සම්බන්ධ කරගෙන යම් ආකාරයක වැඩසටහනකට යන්න පුළුවන්ද හිතන්න පුළුවන්ද කියන එකයි මම කියන්නේ. මම කියන්නේ ඇත්තටම අපි ඉන්නේ කියන්නේ හරීම දැන් අපි මෝඩ જાතියක් ඇත්තට මගේ මතේ. ඒ කියන්නේ ඉස්සර හුඟක් ඥානවන්තද මන් දන්නේ නැහැ. මෑත කාලේ නම් නැත්තම් ඒ කියන්නේ 2000 මොකද
1978 ඉඳලා අද දක්වා නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙක් ඉන්න තියාගන්න මෝඩ රටක් තියෙනවා. ඊට පස්සේ කියනවා අනේ ජනාධිපති කරන්න දෙන්නේ නැතුළු අපිට කිසි දෙයක්. ලැබිච්ච කිසිම අවස්ථාවකදී ඒ කියන්නේ අපි ඇත්තටම හරිම නූගම්. ඒක බොරු ප්‍රතිසංස්කරන මේවා. ඇත්තටම නීතියට පහළට ජනාධිපති ගෙනල්ලා අධිකරණයට මේ විමර්ශන බලය දුන්නා නම් නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම තැනකට අපි ගියේ නෑ. දැන් මේ අවිචාරවත් භවනේ මේ බිඳ වැටීමට හේතුව තාමත් මම හිතනවා ඒ අවිචාරවත් භව මහ පරිමාණයෙන් අපිට තියෙනවා. ඒක අපි පුළුවන් නම් ඉක්මනින් සුද්ධ කරගත්තොත් අපිට මොලේ පහළට ගත්තොත් සමහර වෙලාවට මේ අර්බුදය තේරුම් ගන්න පුළුවන් වෙයි කියලායි මම හිතන්නේ. වික්ටර්ගේ අදහසත් එක්ක මම ඇත්තටම මම හිතන්නේ වික්ටර්ගේ අදහසත් එක්ක පොදුවේ මෙතන බොහෝ දෙනෙක් එකගයි. නමුත් ඇත්තටම මම කැමති සරෝජ් යෝජනා කරන්නේ වික්ටර් පළ කරපු අදහස එතනින් ඉස්සරහට ගෙනියන්න සමහර විට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සමහර උනන්දු වෙන්නේ නැති. ඒක තමයි මමත් හිතුවේ අනුරුද්ධ. මම කිව්වේ අපි යෝජනාවක් විදියට හරි ඔබේ අදහස විදියට හරි එහෙම නැත්නම් ඔබේ නම කියලා ප්‍රශ්නයක් මතු කරනවා නම් අපේ මේ මඩුල්ලට ආරාධිත අමුත්තන් වෙත ප්‍රශ්නයක් යොමු කරනවා නම් එහෙම හෝ එහෙම නැත්නම් කෙටියෙන් ඔබේ අදහස කියන්න කියලා අපි ආරාධනා කරනවා මේ සංවාදයට එක්වලා ඉන්න පිරිසට. නම කියලා එකතු වෙලා ඔබේ අදහස් පළ කරන්න නැත්නම් ප්‍රශ්න යොමු කරන්න. ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් ඉවන් මතු කළ අදහසත් එක්ක විශේෂයෙන්ම ඔහු කාරණා දෙකක් කිව්වේ. අතුරු ව්‍යවස්ථාවක් සම්මත කළ යුතුයි. අතුරු ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් බාහිරව කළ හැකි දෙයක්. ඒ වගේම ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධානයක සහභාගීත්වය ගන්න පුළුවන්. එහිදී ඒක වඩාත් විශ්වසනීය වෙනවා. ඒ නිසා ඔබේ අදහස් කියන්න කැමති නම්. ඔව් හේවා චන්දන මුතු කුමාරන මම වෘත්තීය විශේෂඥ වෛද්‍යවරයෙක්. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර ලංකාවේ වෛද්‍ය වෘත්තිය කළා. අවුරුදු 10ක් විතර ඕස්ට්‍රේලියාවේ කරනවා. මම කොටියෙන්ම කියන්නම් පළවෙනි රාවය පත්තරේ ඉඳලා වික්ටර් රයිවන් මහත්තයා ලියපු සියලුම දේ කියපු පුද්ගලයෙක්. ඔබතුමාලා ගැන මම වෙන අදහසක් තියෙන ගෞරවය නිසාම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. නැත්තම් මම වැඩි දේශපාලන සම්බන්ධ වෙන්න කැමති නැහැ. මම දේශපාලන ගැන උනන්දුවක් තියෙනවා. මම පොඩි කාරණයක් කියන්නේ. මම හරි ආසයි වික්ටර් රයිවන් මහත්තයා මේ කාරණේ යොමු කරන්න. මොකද දැන් අපේ පරණ කීමනක් තිබ්බ ඒබ්‍රහම් ලින්කන් කියලා දෙන මිනිසා හදා කොලේ දෙපැත්ත ඉරලා මිනිස්සෙක් ඇඳලා එක පැත්තේ රට ඇඳලා අනිත් පැත්තේ කොලේ මේ පැත්ත හැදුවම මේ පැත්ත හරියනවා කියලා. දැන් අපිට ඒ කතාව තවදුරටත් වළංගු නැහැ මං හිතන විදියට. හරි. දැන් මම මේ රටේ කාලයක් ජීවත් වීම මම අත්දැකීමෙන් දැනගත්ත දෙයක් තමයි නීතිය හැමට ඉහළින් ක්‍රියාත්මක වෙනකොට පුද්ගලයා ඒ වටේ හැදෙනවා. ඒක තමයි මම දැනගත්ත දේ. ඒක මගේ අත්දැකීමෙන් සහ ලංකාවේ අවුරුදු ගානක් වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කිරීම තුළින් DMO කෙනෙක් වලස් මුල්ලේ විශේෂයෙන් රාජපක්ෂ මහත්තයා මම හොඳට සැලියුට් ගහලා තියෙන පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකෙන් ගිහිල්ලා යනකොට මේ මීටින් වල කතා කරනකොට මම වලස් මුල්ලේ ස්පිරිතාලේ කාලේ DMO. එතකොට මම කියන මිනිසා හදාරට හදනවා කියන concept එක මෙතෙන්ට ඉන්නේ නැහැ. මෙතන මම හිතන්නේ කාටත් කලින් ලොකු කතිකාවතක් මම දැක්කේ නැහැ නීතිය හදන්නේ කොහොමද කියලා කවුරුවත් කතා කරනවා. රටේ නීතිය හදන එක ගැන. හරි එතනයි ප්‍රශ්නේ ඉන්නේ. රාජපක්ෂ ලවණ එකේවත් රනිල් වික්‍රම මහත්තයා JP එකවත් නෙවෙයි. අපි කොහොමද මේ නීතිය ගෙනල්ලා දැන් අපි තරුණයන්ට ගෞරවය තියෙන ඒගොල්ලෝ තාමත් පවතින නීති රාමුව තාමත් බිඳගත්තේ නැහැ. බොහොම ලස්සනට කරගෙන යනවා. නමුත් මේක අපි ගෙනල්ලා මේක සමාජගත කරන්නේ මේක කොහොමද පාර්ලිමේන්තුවට අරන් යන්නේ මේ තියෙන විනය මේ නීතිය මේ විනයගරුකකම අපි පාර්ලිමේන්තුව ස්ථාපනය කරන්නේ කොහොමද? එතෙන්දී මට ලොකු අඩුවක් පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයවත් JP එකවත් කිසිම පක්ෂයක්වත් මේ අර ළමයින්ගේ තියෙන විනය අපි පාර්ලිමේන්තුවට ගේන්නේ කොහොමද කියලා ඒක ස්ථාපනය කරන වැඩපිළිවෙලක් විධායකයෝ හෝ ව්‍යවස්ථාව වේවා අධිකරණය වේවා ඒවයි බලතුරනේ අපිට සජිත් මහත්තයා යම් කිසි ප්‍රමාණයක් ඒක කතා කරා. මම සජිත්වාදී නෙමෙයි. නමුත් ඒක කතා කර මේ වෙලාවේ අපි විධායක බලතල අහෝසි කිරීමේ යෝජනාවකට යමුද කියන්නේ. ඉතින් මම කැමති වික්ටර් රයිවන් මහත්තයාගේ අදහස් දැනගන්න. මම අදහස් පළ කරන්න කැමති නෑ. මම මේ මතු කර අදහස ගැන ඔබතුමාගේ බොහොම සියලුම දේ කියපු පුද්ගලයෙක් මම. ඩොක්ටර් චන්දන මේ ඒ අවස්ථාවේම මම යලිත් වික්ටර් මහත්තයා වෙත යොමු වෙන කලින් මම කැමතියි තවත් අදහස් කිහිපයක් එකතු කරගෙන ඒ කියන්නේ අදහස් හෝ ප්‍රශ්න හෝ කිහිප දෙනෙකුගේ අදහස් වලට අවස්ථාව දීලා යලිත් කතිකයන් වෙත යොමු වෙන්න. ඔබට විවුර්තයි වේදිකාව මේ අදහස් පළ කරන්න නැත්නම් ප්‍රශ්න යොමු කරන්න. වෙනත් කවුරුත් හෝ අදහස් පළ කරන්නේ නැත්නම් මට පේනවා රංජිත් හේනායක ආරච්චි ජර්මනියේ සිට
සමාජ ක්‍රියාකාරිකයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබේ අදහසක් පළ කරන්න කැමතිද? මම යෝජනාවක් කරා. මට මම මේකේ භාගයකට තමයි අහුම්කම් දුන්නේ. මේ මට පරක්කු වෙලා ඇතුල් වෙන්න ඕනේ. බොහොම ස්තුතියි මගේ අදහස ඇහුවට. මම පැහැදිලිවම මේ වික්ටර්ගේ අදහසත් එක්ක එකඟයි. අත් වශයෙන්ම මේ මං කවුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නේද මම ඉස්සෙල්ලා කතා කරේ. එයා කිව්වනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල තියෙන වැඩපිළිවෙලක් තියෙනවා කියන එක. නමුත් මට තියෙන ලොකුම ගැටලුව ලංකාවේ පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවද කියන එක. කිසියම්ම පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නැති තැනක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කරන්න පුළුවන්ද කියන එක. මම මේ රංජිත් ජර්මනියේ ජීවත් වෙන්නේ. මම අවුරුදු 40කට වැඩිය මේ රටේ දේශපාලනයකම ක්‍රියාත්මක වෙමින් ඉන්න පුද්ගලයෙක්. ඒ නිසා මට මෙහි තියෙන තත්ත්වය ගැන කතා කරන්න එක තේරුමක් නැහැ. නමුත් අනිත් එක වික්ටර් ඉදිරිපත් කරපු කාරණයට මම එකඟ වෙනවා. ඒ වගේම ඉතාලියේ අර්බුදය ඇතිවෙච්ච වෙලාවේ ඉතාලියේ පාර්ලිමේන්තුවට පිටින් අරගෙන තමයි මේ රටේ ප්‍රධානියපත් කරලා විශේෂඥ මඩුල්ලකට බාර දුන්නේ රට එළියට ගෙනියන්න. ඒ විදිහේ වැඩ ඕන තරම් කරන්න පුළුවන්. නමුත් මේ මෙකැනිසම් එකට අවශ්‍ය වෙන නීති රාමු මේ මොහොතට තියෙන තත්ත්වයන් එක විශේෂඥයෝ සකස් කරගන්න එකයි තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒ වගේම මේ අතරම හිටපු විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රසාද් කාර්යවසම්නුත් එහා සම්බන්ධවම අදහසක් මතු කරලා තිබුණ නිසා මම කැමතියි ඔබතුමාටත් පොඩ්ඩක් මේ ආරාධනා කරන්න පුළුවන් නම් අදහසක් පළ කරන්න කියලා. බොහොම ස්තුතියි වික්ටර් ඉවන් කිව්වාගේ එහෙනම් දැන් මම කතා කරන්නේ එහෙනව නේද? එහෙනවා කියන්නේ. දැන් මේක අපි හොඳ තේරුම් ගන්න ඕන මේක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ බාහිර ක්‍රමයක් නෙවෙයි මට තේරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුලින්ම තමයි ඒ අන්තර් ඒ කවුන්සිල් එකපත් වෙන්නේ. ඊට පස්සේ එහෙම කවුන්සිල් එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ රජය සහ රජයේ විධිවිධාන ප්‍රතිසංස්කරණ මාලාවට යොමු කළා අවුරුද්දක් විතර කාලයක් ඇතුළත ආපහු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට පත් කරන එකයි. ඒ කියන්නේ 225 හරි ආපහු මහජන නියෝජිතව ඇවිල්ලා රටේ පාලනය බාර ගන්න ඕන. මේක අර රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට තියෙන తాවකාලික මාර්ගයක් විතරයි. ඉතින් මේ ඒක ඉතාම අවශ්‍යයි කියලා අපිට හිතෙන්නේ. මොකද එහෙම රටවල් කළා තියෙනවා. දැන් ඉතාලිය කළා තියෙනවා. හුඟක් රටවල් ඒව කළා තියෙනවා. අර්බුද ඇති වුනහම අවුරුද්දකින් විතර පස්සේ අවුරුදු එකමාරකින් විතර පස්සේ ඒ తాවකාලික ඒ ක්‍රම ඉවරයි. ඊට පස්සේ රට යම්කිසි අලුත් ව්‍යවස්ථාදායක සහ රාජ්‍ය විධිවිධාන තුලින් අලුත් ක්‍රමයකට රටපත් වෙනවා. එතකොට මේ මම හිතන්නේ සියලු දෙනාටම ඊට පස්සේ අර light at the end of the tunnel පේන්න පටන් ගන්නවා. දැන් තියෙන්නේ අපිට වෙනකොට end of the tunnel light එකක් පේන්නේ නැහැ. tunnel එකේම යනවා අපි. කොහේ යනවද දන්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්නයකට උත්තරයක් තමයි මට තේරුනේ වික්ටර් ඉවන් මහත්මයා කිව්වේ කියලා. ඉතින් ඊට වඩා මට දිගට කියන්න අවස්ථාවක් නැහැ. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. හරි බොහොම ස්තුතියි. මේ තරිඳු ජයවර්ධන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මම හිතන්නේ අපිත් සමග ඉන්නවා. ඔබට අදහසක් කියන්න හෝ ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවද? තරිඳු තරිඳු නැද්ද? එම්නම් මම කැමති සුනිල් ජයසේකර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකරත් අපිත් සමග ඉන්නවා. කෙටියෙන් අදහසක් පළ කරන්න හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න කියලා. අවශ්‍යයක් වශයෙන් ඔබ හැම දිනකටම අවස්ථාවක් තියෙනවා කතා කරන්න හෝ අදහස් පළ කරන්න. මම නම් වශයෙන් ඒක සඳහන් කළේ සාකච්ඡාව ඉදිරියට ආයුතු නිසා. සුනිලය අයිවන් සරෝජ් සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම මම හිතනවා මේ අද වෙනකොට මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක පළමු කාර්යභාරය සහ මූලික කාර්යභාරය තියෙන්නේ මේ රටේ ව්‍යවස්ථාදායකයෙක්. නමුත් අවාසනාවකට අද වන තුරු ඊටාම පැහැදිලිව පේන්න නැහැ යම් යම් හුදු විරෝධතාවයන් හා ඒ පිළිබඳව මතක යම් අදහස් පළ කිරීම වලට ඔබට ගිහිල්ලා
මේ රටේ විරුද්ධ පක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම්ද ඇතුළු සමස්ත පාර්ලිමේන්තුව ඇත්ත අවබෝධයකින් යුතුව මේ ප්‍රශ්න දිහා බලනවා කියලා. ඒක අපට පහුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව රැස් වෙච්ච කාලය පුරාම දක්නට ලැබිච්ච දෙයක්. ඉතින් මම විශ්වාස කරනවා දැන් එළඹෙන සතියේ 19 වෙනිදාන් පස්සේ ආරම්භ වෙන සතිය තුළ මේ රටේ පාර්ලිමේන්තුව Tamanගේ වගකීම හරියට අඳුරගෙන ක්‍රියා නොකරොත් ඇතිවිය හැකි තත්ත්වය ඇත්තටම රටක් විදිහට ගත්තොත් බරපතල ඛේදවාචකයක් කරා යොමු වෙන තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ රටේ සිවිල් සමාජය මේ රටේ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන් දක්වන අදහස් වලට කන් දෙමින් මූලික කාර්යභාර ඉෂ්ට කළ යුතු පාර්ලිමේන්තුව. එතෙන්දී එළඹෙන සතිය තම තීරණාත්මක කියලා මම හිතන්නේ. එහෙම නොවුනොතින් ඇතිවිය හැකි තත්ත්වය වළක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳව සියලු දෙනා මේ වගකීම් බාර ගන්න වෙනවා. මේ රට මේ විදිහට තවදුරටත් කොහෙත්ම ඉදිරියට යන්න බෑ. අපි ඉන්නේ ඉතාමත්ම අක්‍රිය වූ සහ හිර වෙච්ච තත්ත්වයක් තුල පළවෙනි කොන්දේසිය රාජපක්ෂවරුන් ඉවත් වීම කියන කාරණය පැහැදිලි. නමුත් ඊට පස්සේ විය යුත්තේ කුමක්ද විය හැක්කේ කුමක්ද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. හිදී කිසිදු බල කණ්ඩායමක අවශ්‍යතාවයන් පිළිබඳව නෙමෙයි මම හිතනවා අපි මේ සියලු කණ්ඩායම් එකතු වෙලා මේ රටේ මූලික ප්‍රතිසංස්කරණයන් වෙන්න ඕන කොහොමද කියන අවධානය යොමු කරන්න ඕන. එහෙම නොවුනොත් ඇත්තටම ඇති විශේෂ තත්ත්වයේ ඊටම බරපතල කේන්ද්‍රවාදයක් වෙන්න පුළුවන්. ඒක තමයි මට පේන දේ. බොහොම ස්තුතියි සුනිලය. මේ මනුෂ්‍ය මට පේනවා මනුෂ්‍ය නායක කරත් උත්සල තියෙනවා. මනුෂ්‍යට එන කලින් මම තවත් ඉල්ලීමක් කරන්නද මේ මාධ්‍යවේදිනී ජයනී අබේසේකරත් අපිත් එක්ක ඉන්නවා මට පේනවා. ජයනී ඔයාගේ අදහසත් කෙටියෙන් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මනුෂ්‍යට කතා කරමු. Hello. ජයනී ඉන්නවද? නැද්ද? හරි. හරි. එහෙනම් අපි මනුෂ්‍ය අත උස්සලා තියෙනවා. ඔව්. අතරම සරෝජ් අර මේ වික්ටර් අයිවන් මහත්මයා කියපු කාරණාව කියන්නේ අන්තර්වාර වැඩක්. ඒ කියන්නේ ඒක වෙනම මැදිහත් වීමකින් හරි කරන කාරණාව අපි පාර්ලිමේන්තුවේ අපි පුද්ගලික මන්ත්‍රීවරු විදියට පක්ෂයක් විදියට නෙමෙයි. අපි මේ පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කරා. අපි නායකයෝ හම්බ වුණා, අපි මන්ත්‍රීවරු මුණ ගැහුණා, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අර අපි පාර්ලිමේන්තුවේදී මම මුලින් කිව්වා වගේ සියලු දෙනා එකතු වෙලා විසඳන්න ඕනි කියන තැන ඉඳගෙන මේක එකතු කරන්න උත්සාහ කළා. ඒක නිසා තමයි එක තැනකදී හරින් ප්‍රනාන්දු කියන්නේ මේ නායකයන්ට බැරි නම් මේ හර්ෂ වගේ කෙනෙක් හරි දාලා මේක විසඳන්න එකතු වෙන්න කියන තැනට එන්නේ ඒක නිසා. එතකොට මේක අපි කිව්වේ අපි മന്ത്രിවරුන් ඒ වගේම මේකට එළියෙන් ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් එළියෙන් අරගමු. ජනාධිපති ධූරයට පුංචි ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ජයම්පති මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරලා තිනවා මොනවා හරි විද්වතෙක් මේ වෙලාවේ රට පිළිගන්න කෙනෙක් එකතු කරගමු తాවකාලිකව. එතකොට මේ මාස 6ක එහෙම නැත්නම් වැඩිම වුණොත් අවුරුද්ද කාලයක් ඇතුළත අපේ රටේ සිස්ටම් ටික හදාගන්න. ඒ කියන්නේ ප්‍රතිපත්ති ටික හදාගන්න අපි එකතු වෙමු මේ පාටි පොලිටික්ස් අමතක කරලා කියලා. හැබැයි මේක අපි කතා කරගෙන ආවහම ආපු යෝජනා එකතු වුණා. දැන් ඔය නිදහස් කණ්ඩායම් එකතු වෙලා ස්වාධීන වෙච්ච කණ්ඩායම් එකතු වෙලා ඉදිරිපත් කරා මේ හා සමානවම යෝජනා එකතු වුණා. හැබැයි ඒ යෝජනාවල තිබිච්ච සත්භාවයේ පිළිබඳ ප්‍රශ්න අපිට ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒකයි අපි කියන්නේ මේක සියලු දෙනා එකට හිතුවොත් ඒ කියන්නේ මේ දැන් මට අපිට කලින් කතා කරපු මාත්මකේ වගේ පාර්ලිමේන්තුවේ ගන්න තියෙන ක්‍රියාමාර්ගය අපිට එකතු වෙලා ගන්න තියෙන වෙලාවේ සියලු දෙනා එකතු වෙලා නොගත්තොත් ඒක බරපතල වැරදක් බවට ඉතිහාසයට එකතු වෙනවා. මම කියන්නේ මේක බාහිර පාර්ශවයක අතටවීමකට හරි එහෙම නැත්නම් වෙන තැනකට මේක බාර දෙන එක නෙවෙයි. දැනට ඉන්න කණ්ඩායම තවත් අයගේ විශේෂඥ සහාය අරගෙන මේ රටේ ප්‍රතිපත්ති ටික හදන්න මේක හොඳම වෙලාව සිස්ටම් එකකට මේක අනුගත කරන්න. ඒ කියන්නේ නීතියත් මේ ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් ඒ බලතුලනය මේ චෙක් ඇන්ඩ් බැලන්සස් එන විදියට වෙනම වෙන් කරන්නත් ඒ වගේම විධායකයේ තියෙන බලතල ටික අපි නැති කරන්න අපේ හැමදෙනාගේම උවමනාව තියෙන එක විධායක ජනාධිපතිකම අහෝසි කිරීමේ අවශ්‍යතාවය. ඒ සියල්ලත් එක්කම මේ සියල්ල වුණත් අර සිස්ටම් එක හැදුනේ නැත්තම්
මේ මිනිස්සු නීතියට අවනත වෙන තිබුණේ නැත්තම් දැන් අර ජර්මනියේ ඉඳලා මහත්මයෙක් කතා කරා ඕස්ට්‍රේලියාවේ ඉඳලා කතා කරා ඒ අය අත්විඳින ඒ නීතියට තියෙන ප්‍රමුඛතාවය අපේ රටට ගේන්න නම් ඒ සිස්ටම් එක හරියට ස්ථාපනය කරන්න ඕනේ. ඒකට අපේ පක්ෂ දේශපාලනයේ ඉන්න මේ අපේ පක්ෂ නායකයෝ සියලු දෙනා තාම එකඟ නැහැ අපිට තේරෙන විදියට. ඒකයි අපිට තියෙන බරපතල විවේචනය. මේක වෙනස් කරගෙන මිනිස්සු මේ ජනතාව ඉල්ලන අරගලයේ ඉන්න තරුණයෝ ඉල්ලන තැනට ගෙනියන්න තාම අපේ උදවිය සූදානම් බවක් නම් අපිට පේන්නේ නැහැ කියන එක අපි බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ. අපිට එහෙම උමනාවක් තියෙනවා මේක වෙන තැනකට ගෙනියන්න ඕනේ. මේ පාටි පොලිටික්ස් වලින් එහාට ගිහිලා දැන් හැමෝම එකතු වෙලා ටික කාලයකට හරි වෙන තැනකට ඇවිල්ලා ප්‍රතිපත්ති ටික හදාගන්න ඕනේ කියන එක. මට තේරෙන්නේ නැහැ කොහොමද මෙතනට බලපෑම තව දුරටත් මේ මහජන අරගලය එතනට ගිහිලා ඒක වෙන තැනකට හේතු වෙයිද වෙන තැනක පාක් වෙයිද වෙන තැනකින් පුපුරලයිද කියන ප්‍රශ්න තියෙද්දි දේශපාලන නායකයෝ තාම මේ තීන්දුව ගන්න ප්‍රමාදයි. විවේචනයක් තියෙනවා මේ සරෝජ අපිටත්. හරි thank you මනුෂ. මේ ඒ අවස්ථිකත් මේක විශේෂයෙන්ම නීතිය හා කියන්නේ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධ කාරණයක් නිසා මෙයා අපිත් එක්ක ඉන්නවා ජනාධිපති නීතිඥ යුවාද සිල්වා මම හිතන්නේ මුලින් ඉඳලම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මම කැමතියි ඔබතුමාට ආරාධනා කරන්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න කියලා. ඒ වගේම මම කැමතියි ඊට පසුව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ පාලිත ලිහිණිය කුමාරටත් ආරාධනා කරන්න කතා කරන්නයි කියලා. ඒ වගේම ඔබ හැමදෙනාටම අවස්ථාව තියෙනවා අපිට තව විනාඩි 10ක් 15ක් පමණ කතා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතාම ස්තුතියි සරෝජ් මේ වෙලාවේදී මට සහයෝගය මට ආරාධනා කිරීම සම්බන්ධව මම ඔබතුමාත් එක්ක මේ ප්‍රථම සාකච්ඡා කරපු වෙලාවේදී මේකෙට ඔබතුමා ඒ වෙනකොටත් ප්‍රවිෂ්ඨ වෙලා තිබීම ගැන මම සන්තෝෂ වෙනවා. මේක තමයි වික්ටර් අයිවන් කියපු එකේ කොටස තමයි අපි ගන්න ඕනේ. ඒ වගේම මෙතන ඉන්න විද්වත් පිරිස කියන කතාව ඔක්කොම එකට ගොල්ල ගත්තාම මේ ගෝඨාභය යනවයි කියන එක ස්ලෝගන් එකක් විතරයි. ඒක තුල මුළු සිස්ටම් එකම ඒ කියන්නේ අපේ තියෙන සම්පූර්ණ මේ තත්වයේම පිරිහිලා ජරා ජීර්ණ වෙලා තියෙනවා කියන එක අපිට පිළිගන්න වෙනවා. එතකොට එතෙන්දී අපිට පෙන්වලා දෙන්න ඕනේ සරෝජ් මේ වෙලාවේදී පැහැදිලිව මේ අපේ තරුණ කණ්ඩායම ඒකෙන් සෑහීමකට පත් වෙලා ගියාට වික්ටර් අයිවන් කිව්වා වගේ අපිට මේ නායයමින් තිබෙන මේ අපේ නිවස කඩා වැටෙනකන් අපි බලන් ඉන්නවද නැත්නම් පැල්පතකට ගිහිල්ලා ඒක හදාගෙන අර නිවස මේ එතනට වෙලා ඉඳගෙන මේ නිවස අලුත් වෙලියා කරනවද අපි හැමෝම කැමති අරක නාය යනකම්ම බලන් ඉන්න. අපේ ක්‍රමයේ සරෝජයක අපේ ජනතාවට කොච්චර අනුතුරු ඇඟවීම් කළත් නාය යනකම් ඉඳලා ඒක කඩා වැටෙනකන් අපි කැමති නැහැ. දැන් වික්ටර් කියන ක්‍රමය ඊටාම වැදගත්. ඒක තමයි ව්‍යවස්ථාපිතව කරන්න පුළුවන් දේ. අපි වහා මැතිවරණයකට ගියත් මේ ඉන්න දුෂ්ට ක්‍රමය තියෙනවමයි ඉතින් ඒකේ අපි දූෂිත තත්ත්වවල විනාශ කරගන්න පුළුවන් වෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඉතින් වහාම කළ යුතු දේ මනෝජ් නායකකාර මන්ත්‍රීතුමා කිව්වා වගේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඒක නැවත වරක් ප්‍රතිසංස්කරණය කරලා ඒක යම්ම වැරදි දේවල් තියෙනවා. ඒවා කරලා මේ අවස්ථාවේදී 20 වෙනි ව්‍යවස්ථාව අවශ්‍ය කරන එක මේ කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න උත්සාහ ගන්න නැතුව මේ අය මේ දෝෂාභියෝගයක් හෝ මේ පාර්ලිමේන්තුව විසිරවා හැරීමට ක්‍රමයක් උපයෝග කරගන්නා ක්‍රමයක් යනවට වඩා මේ වෙලාවේදී මේ වෙනකොට දැනට යෝජනා කළ තියෙන ජාතික විධායක සභාවේ තියෙන කටයුතු අපි සලකා බලන්න ඕනේ සරෝජ්. ඒ නිසා මම හිතනවා ලබන සතිය ඊටාම තීරණාත්මක සතියක්. ඔබ ඊළඟට කියපු දේත් ඉතා වැදගත්. අපේ තාරුණ්‍යය මෙතෙන්ට ගේන්න ඕනේ. ගෙනල්ලා ඒ අයත් එක්කත් පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ. ඒ අයව නොමග ගිහිල්ලාද තියෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දැනුම මදිකම නිසා මේ පිළිබඳව වැරදි මතයක ඉන්නවාද කියලා. මේ සිස්ටම් එක හදන්න නම් මේ වික්ටර් අයිවන් කිව්වාගේ මෙතනින් පටන් ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට තාරුණ්‍ය ලබා දීලා තියෙනවා. ඒ නිසා සරෝජ් මේකට ඔබතුමන්ලට විශාල වගකීමක් තියෙනවා පෙරමුණ ගන්න. මොකද මේක තැන් තැන් වල කතා කරලාට වැඩක් නැහැ. මේ වගේ අවස්ථාවක කතා කරලා අපිට පුළුවන් වෙයි මේකේ ප්‍රතිඵලයක් ලබා ගන්න කියන එක මම අවංකව විශ්වාස කරනවා. බොහොම අපි ධනාත්මකව බලන්න ඕනේ. අපි මේක ගැන අනිත් පක්ෂ වලට මේ අත දික් කරලා කතා කරනවට වඩා මම හිතනවා මේ වෙලාවේදී මේ කළ යුතු දේ මේ අන්තිම පැයේදී කළ යුතු දේ ගැන මේ දේශපාලන පක්ෂ මේ අවුරුද්දෙන් පස්සේ නැවත නැගිටලා ඇවිල්ලා 19න් පස්සේ හොඳ යෝජනාවක් මේ අපි යෝජනා කරලා තියෙන විදිහට මේ දැනටවත් ජාතික විධායක සභාවේ තියෙන දේවල් ටික බැලුවාම හරිම වැදගත් දෙයක් තියෙනවා මේ ඒක ඉන්න ඒවා ක්‍රියාත්මක කිරීම තුලින් කටයුතු කළොත්
මම හිතන්නේ ජනාධිපතිට මෙතරම් බලතලයක් නැති වුණ පළිය ගමම්ම එතනින් අපේ ප්‍රශ්නේ හුඟක් විසඳෙනවා. ඒතකොට ඒක පාර්ලිමේන්තුවට කරන්න බෑ. මුදල් බලය ගන්න හැකියාව තියෙනවා. ඒක විපක්ෂ නායක මෙතනට අවාසනාවද විදිහට හිටපු අගමැතිතුමා ඇවිල්ලා නැහැ. එතුමා යෝජනා කළා අපි මේ අයව පාර්ලිමේන්තුවට ගෙන්නමු මුදල් බලය ගන්නමු. ඉන්න දැන් පත් වෙන මුදල් ඇමතිතුමා කිව්වා මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙව්වේ කවුද නිලධාරීන් තුන්දෙනා කියලා. මේවා ගැන සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. මේවට කාලය නෙමෙයි දිගට යන්නේ. ඒ නිසා මේ මුල් අවස්ථාවේදී කළ යුතු තමයි 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ඉවර වෙලා අලුත් වැඩියා කරලා ඒක ගෙන ඒක 20 අවෝසි කරන එක සහ ඊට පස්සුව අපි මෙනම මණ්ඩලයක් හදා අර කිව්වා වගේ తాවකාලික මණ්ඩල විද්වතුන් කියන එක වියත්මක නෙමෙයි ඒ විද්වතුන් හරහා මේ පාලන බලය කරගෙන කෙටි කාලයකට ගිහිල්ලා ඊට පස්සේ මේක සුද්ධ කරලා ඉවරලා අපි අර ගේ හදාගෙන එතනට යමු. එතකම් මේ පැල තුල ඉඳගෙන මේ ක්‍රමය සකස් කරමු කියන එක මම සරෝජ් විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ජනාධිපති නීතිඥ යුවාද සිල්වා. මම දැන් ආරාධනා කරනවා පාලිත ලිහිණිය කුමාරට. පාලිත ලිහිණිය කුමාරගෙන් පස්සේ මම ආයත තවක ආරාධනා කරනවා තරුණ මාධ්‍යවේදිනී ජයනි අපේසේකරට. ඒ වගේම මම යලිත් තවක් කියන්නේ අපිට සාකච්ඡා කරන්න ඕන නම් ඔබ හැම දිනාටම කෙටියෙන් අදහස් දක්වන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ අදහස් දෙකෙන් පස්සේ අපි යමුෙමු මම කැමතියි ආයත තවක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත ලිහිණිය කුමාර ඊට පස්සේ ජයනි අපේසේකර ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් ඉවන් සාකච්ඡාව නිමා කරන්න. නමුත් ඒ අතරෙම මම ආරාධනා කරන ඔබ ඕනෑම කෙනෙකුට ඒ අතරේ කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. පාලිත ඔබට. සරෝජ් බොහොම ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන දැන් මේක මේ හදිසියෙ වෙච්ච දෙයක් හැටියට නෙවෙයි අපි දකින්නේ. මේ විධායක ජනාධිපති ධූරයේ පත් වෙච්ච දවසේ ඉඳලා මේකට විරුද්ධව මේකේ තියෙන ආදීනව දිගින් දිගට කතා කරා. එතකොට ඒ කතා කරපු සියලු දෙනා කිව්ව දේවල් අද මේ අපේ ඉදිරිපිට සිද්ධ වෙනවා. එතකොට වික්ටර් අයිවන් මහත්මයා කිව්ව විදිහට අපේ විධායකයේ ඉන්නේ නීතියට උඩින්. එතකොට අපි අවුරුදු 42ක් එහෙම නඩත්තුවක් කරලා තියෙනවා. එයාට ඕන දෙයක් කරන්න දීලා තියෙනවා. එතකොට ඒකේ ආදීනව තමයි අද මේ භුක්ති විඳින්නේ. දැන් අපි සෝපිත හාමුදුරුවෝ ප්‍රමුඛ අපි ඉතාම මහන්සි වෙලා ගෙනාපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කතා කරන සමහරුම තමයි ඒකට ගහලා 20 ආපහු ගෙනින් දුන්නේ. ඒකේ ආදීනව තමයි මේ භුක්ති විඳින්නේ. දැන් තරුණයෝ මේ අරගෙන කතා කරන්නේ මොකද්ද? මේක ඇතුලේ තව දුරට සෙල්ලම් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ මේකේ වගකීම බාර අරගෙන මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. දැන් මේ මූල්‍ය ප්‍රශ්නය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට මේකේ බලතල තියනවා කිව්වට දැන් එදා මීට මාසයකට කලින් භාණ්ඩාගාර නිලධාරීන්ට පාර්ලිමේන්තුවට එන්න කිව්වම ආවේ නොසලකා හිටියා. ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. හර්ෂ මම දැක්ක හර්ෂ ඩිසිල්ලා මන්ත්‍රීතුමා ඊටාම ආවේගශීලීව කතා කරනවා පාර්ලිමේන්තුවේ. ඉතින් මෙහෙම උද්දච්චකමෙන් හිටපු පැලැන්තියක් මේ. එතෙන්ට ඒ උද්දච්චකමෙන් ගෙනහිල්ලා තමයි මේ රට මෙතෙන්ට ගෙනහින් දැම්මේ. ඒ හින්දා තවදුරටත් මම නම් කියන්නේ මේ තරුණයෝ කියන කතාව තේරුම් ගන්න. මේ තරුණයෝ ඊටාම ආදර්ශමත්ව ඊටාම අවිහිංසාවාදීව තමන්ගේ ප්‍රශ්නේ කියනවා. ඒ තරුණයන්ගේ ප්‍රශ්න විතරක් තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්නෙත් කතා කරනවා. තමන්ගේ අම්මලා තාත්තලා දුක් විඳිනවා. තමන්ගේ දරුවෝ දුක් විඳිනවා. මේක ගැන තේරුම් ගන්න නැතුව මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න හොඳ නැහැ. මේකට වහාම මේ 19 වෙනිදා පටන් ගන්න පාර්ලිමේන්තු සතියේ උත්තරයක් දෙන්න බැරි වුණොත් ඒකේ වගකීම පාර්ලිමේන්තුවත් ගන්න ඕනේ. මේ සියලු පුද්ගලයෝ වගකීම් බාර අරගෙන මේකට වග කියන්න එනවයි කියන එකයි මගේ නම් අදහස. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ කරුණාකරලා මේ മന്ത്രിවරු 225 මේ තරුණයින්ගේ ජීවිත මත දඟලන්නේ නැතුව මේ ලේ හොයන්නේ නැතුව මේ තරුණයෝ කියන දේ මේ ව්‍යවස්ථාවෙන් හදලා දෙන්න. ඒක කරන්න පුළුවන්. go home කියන එක පාර්ලිමේන්තුවට පුළුවන් කරන්න. ඔය පාර්ලිමේන්තුව 113 දෙනෙක් රැස් වුණොත් මහින්ද go home කියන එක කරන්න පුළුවන්. ආණ්ඩුව go home කියන එක කරන්න පුළුවන්. ඇයි මේ මහ ජනතාවගේ ඡන්දය අරගෙන ආපු മന്ത്രിවරු මේ පණිවිඩය තේරුම් ගන්නෑ? මේක මේ ගෙවල් ගාවට ඇවිල්ලා හිංසාකාරී ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා
කරන්න ඒ තැනට තල්ලු කරන්න. පළමුවෙනි ඒ ආදීර ක්‍රියාත්මක කරලා දෙවනුව අර වික්ටර් අයිවන් මහත්මයා කියන ඒ අන්තර්කාලීන වැඩපිළිවෙල ගෙනියලා මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් අර මෙතන මම දැක්කා දියුණු රටවල් වල ඊට මහත්තුරු දෙන්නෙක් කතා කරා ඒ හැම තැනකම තියෙන නීතිය උඩින් නීතිය අගමැතිටත් එකයි ජනාධිපතිටත් එකයි සාමාන්‍ය මිනිහටත් එකයි කවුරුත් ඉස්කෝලේදී ඉඳලම උගන්වනවා මේ නීතියට හැදෙන්න. ඒ නිසා හරි පාලිත බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඊළඟට ජයනි අබේසේකරට ඊළඟට අනුරුද්ධට කිසියම් අදහසක් පළ කරන්න තියෙනවා නම් අනුරුද්ධ කතා කරන්න යනකින් පස්සේ ඊට පස්සේ අපි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් යමුම අපිට උපරිම තව විනාඩි 15ක් කාලයක් තියෙනවා. හරි. ස්තුතියි සරෝජ්. මම හිතන්නේ මම ඇහෙනවා කියලා මම හිතනවා. ඇහෙනවා. ඇතර මේ මං හිතන්නේ මෙතන මතු කරපු අදහස් එක්ක මම එකඟයි. නමුත් මං හිතන්නේ අපි කල්පනා කරන්න ඕන දේ තමයි මේ මොහොතේ මං හිතන්නේ මේ අරගලයේ විශේෂයෙන් සිවිල් සමාජයට සහ අනිකුත් පහුගිය කාලේ දේශපාලනිකව සියලු දේශපාලන කණ්ඩායම් පහුගිය කාලේ කුමන ආකාරයෙන් මේ කටයුතු කරන්න මම දන්නේ කොච්චර මැදිහත් වීමක් කරාද නැද්ද කියන එක. නමුත් අපි දන්නවා විශේෂයෙන් සිවිල් සමාජයේ නියෝජනය කරන මිනිස්සු හැටියට අපි දන්නවා යම් දීර්ඝ කාලයක් තිස්සේ මේ පවතින තත්ත්වයන් විවේචනය කරමින් යම් මැදිහත් වීම කරන්න උත්සාහ කරත් මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් ඒ කිසිම කෙනෙක්ට දායක වෙන්න බැරි වුණු අන්දමින් මේ තරුණ පරම්පරාව මේක එළියට ඇවිල්ලා මේ මැදිහත් වීම කරමින් ඉනවා. එතකොට භූමියේ තියෙන ඉල්ලීම්ද මේ අපි මේ තුල සාකච්ඡා කරන්න කියන දේ අපි නැවත ටිකක් කල්පනා කරන්න ඕනේ සහ මම හිතනවා මේ අපි සාකච්ඡා කරන කාරණාවන් කොහොමද මේකත් එක්ක සම්බන්ධ කරන්නේ කියන දේත් අපි කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන් අර සුනිල් අයත් මතු වගේම පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය සභාවාරවලදී අපි දැක්කේ නැහැ මෙතන මනෝජ් මන්ත්‍රීතුමා ඉන්නවා කාවින්ද ජයවර්ධන ඉන්නවා අපි දැක්කේ නැහැ කිසිදු ආකාරයකට වැදගත් මේ පවතින ප්‍රශ්නය සම්බන්ධව කිසිදු ආකාරයකට වැදගත් සාකච්ඡාවක් පාර්ලිමේන්තුව තුල මතුවෙනවා. නමුත් මම ඔබ දෙපළ මෙතන ඉන්න නිසා සහ ඔබ දෙපළ තරුණ දේශපාලන නායකත්වයක් දරන නිසා තරුණ ගැහණියක් හැටියට මගේ ඉල්ලීම තමයි එළියේ භූමියේ මේ වෙලාවේ තරුණයන් හැටියට කරමින් ඉන්න අරගලයට දක්වන දායකත්වයක් හැටියට විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ මම හිතන්නේ අපි හැමෝටම කියන්න පුළුවන් මේක සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ තැනකට යන්නේ නැහැ ඔබ දෙපළම දරන අදහස් මම අහගෙන හිටියා සහ ඔබට යම් වොමනාවක් තියෙනවා කියලා පේනවා හැබැයි පාර්ලිමේන්තුව කොතනින්ද මේකේ පටන් ගන්න කියන එක තරුණ නායකයෝ හැටියට මම හිතන්නේ ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේක පටන් ගන්න තැනක් මේක සාකච්ඡාවක් ආරම්භ කරන තැනක් යම් මොකද අපි නැහැ 220 පාම අයින් කරන්න ඕන කියන සටන් පාටි අපි නැහැ. එතකොට මේක මේ වෙලාවේ මේක ඇතුලේ විසඳ ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක වෙනුවෙන් විශේෂයෙන් ඕගොල්ලන්ට මොකද මෙතන කරන්න පුළුවන් කියන එකට මූලිකත්වය ගැනීමේ වගකීම ඕගොල්ලන්ට තියෙනවා කියන එක මතක් කරන්න මේක මම අවස්ථාවක් කරගන්නවා. සහ මෙතන මම හිතන්නේ විශේෂයෙන් අමුතුවෙන් ආයේ කියන දෙයක් නැහැ. විශේෂයෙන් වික්ටර් අයිවන් කියපු අදහස් වලටත් මිස්ටර් ප්‍රසාද් කාර්යවසන් සහ රංජිත් එන්නායක මේ ඇතුලේ හැමෝම කියපු කාරණා එක මම අඬු වැඩි වශයෙන් එකඟයි. නමුත් අපි හිතන්නේ විශේෂයෙන් ජාත්‍යන්තර අත්දැකීම් සහ මැදිහත් වීම තියෙනවා විශේෂයෙන් ජාත්‍යන්තර මේ මෙකැනිසම් UN එක වගේ මෙකැනිසම් කොහොමද මේවට සම්බන්ධ කරගන්නේ කියන කාරණාව මතුණා. දීර්ඝ කාලයක් සිවිල් සමාජයේ හැටියට අපි මේව මතු කරමුත් අපි දන්නවා පහුගිය කාලේ මේවත් එක්ක මිනිස්සු කොච්චර මේව නැවත ප්‍රශ්න කරනවා. ඉතින් මම හිතන්නේ භූමිය ඇතුලේ මේ කරන තරුණ අරගලය තුල මම හිතන්නේ ඕන් කොච්චර මේක ඇතුලට ඇතුල් කරගෙන මේ සාකච්ඡාව ටිකක් මම හිතන්නේ ඒ කණ්ඩායමුත් එක්කත් ගන්න පුළුවන් නම් වැදගත් කියලා ඔවුන්ගේ අදහස මොකක්ද කියන කාරණාවත් එක්ක අපි දන්නා දේශපාලනිකව මේක යන්න ඕන තැන පිළිබඳව අපි වෙනම සාකච්ඡා කළ යුතු වෙනවා. නමුත් මම හිතනවා අරක බැහැර කරන්න බෑ නිසා ටිකක් අපි අතර තියෙන අරගලය මොකක් හරි මේ ඒකමිතික තැනකට ගේන්න නැත්නම් මේ අදහස් කොතනින්ද මේ මතු කරන්න ඕන මොන විදිහේ සටන් පාඩද අපි මෙතන මූලික කරගන්න ඕන කියන කාරණාවත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා කියලා බොහොම ස්තුතියි. ස්තුතියි ජයනි. අනුරුද්ධ මොකක් හරි අදහසක් පළ කරන්න තියෙනවද අනුරුද්ධ? මම හිතන්නේ අපිත් එක්ක සහභාගී වෙලා ඉන්න මනුජ දිත්තේනිය මනුජට පුළුවන් යම් කිසි අදහසක් තියෙනවා නම් පළ කරන්න. මම ඇහෙනවද? ඇහෙනවා කියන්න. මං ඇත්තටම මුලින්නම් සහභාගී වුණා මේ සංවාදයට.
එහිදී ඇත්තටම දැන් විකල්පයක් හැටියට මේ වෙලාවේ අතුරු ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ගැන කතා වුණා වික්ටර් ඉවන් මහත්තයා හරහා. නමුත් අපි මේ තියෙන තත්ත්වය අනුව මුලින්ම ඒ වගේ දෙයක්කට අතගහන්නේ කොහොමද? රාජපක්ෂ රෙජීමය මේ වෙලාවේ බලය අතාරින්න කැමති නැති අවස්ථාවක ඉන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක පාර්ලිමේන්තුවේ තිබෙන ප්‍රතිපාදන මොනවද? එහි සිටින මන්ත්‍රීවරුන්ගේ වගකීම කුමක්ද? ඒ සඳහා ඔවුන්ගේ අප්‍රෝච් එක මොකක්ද කියන එක ගැන තමයි මට ඇත්තටම මුලින්ම නැවතත් වික්ටර් ඉවන් මහත්මයාගෙන් දැනගන්න ඕනේ. මම කියන්නේ ප්‍රායෝගික වශයෙන් අපි කොහොමද එහෙම සංකල්පයක් දක්වා ගමන් කරන්නේ? එහෙම නැත්නම් ඒකත් අර මේ අපේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වගේ හොඳ සංකල්පයක් පමණක් වශයෙන් ඉතුරු වෙයිද කියන දේ ගැන තමයි මට ඇත්තටම දැනගන්න ඕනේ වික්ටර් ඉවන් මහත්මයාගෙන්. කෙසේද අපි ඒ දක්වා ගමන් කරන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන වාතාවරණය ඇතුලේ? ඒක තමයි මගේ ඇත්තටම ප්‍රශ්නයක් ඇතුළේ මම යොමු කරන්නේ. මොකද ඉන්පසු අපිට රටේ විනයක් ඇති කිරීම, එතකොට නීතිය ස්ථාපිත කිරීම, ඒ වගේම දැනට තිබෙන ප්‍රධානම ගැටලුව වෙන අපේ ෆොරින් රිසර්ව්ස් අඩු වෙලා තියෙන එක නිසා අපි මොකක්ද අපේ ඉකොනොමික් ක්‍රයිසිස් එකට අපි කරන්නේ මොනවද, මොන වගේ දේවල්ද කියන එක මම හිතන්නේ දීර්ඝකාලීන විසඳුම් හැටියට අපිට ගෙනියන්න පුළුවන් ඉදිරියට. නමුත් මේ මොහොතේදී තිබෙන්නේ කිසිදු සැලැස්මක් නොමැති රජයක් යටතේ මේ සඳහා අපිට අපි පුරවැසියන් හැටියට කුමක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක තමයි මගේ අදහස. හරි, කොහොම ස්තුතියි මනෝජ. මේ ප්‍රසාද් කාර්යවාසම් මහත්මයා සහ රංජිත් හේනායක ආරච්චි දෙදෙනාම අත උසලා තියෙනවා. මම මුලින්ම ප්‍රසාද් කාර්යවාසම් වෙත යමු වෙනවා. ඊළඟට රංජිත් හේනායක ආරච්චි, ඊට පස්ව අපි ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් ඉවන් වෙත යමු. මොකද උපරිම වශයෙන් විනාඩි 9ක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. හරි, ඔබට ඊටම කෙටියෙන් මම අදහස් දක්වන්න කැමතියි. අන්තර් පාලන කවුන්සිලයක් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිස්ථාපනය කරනවා නම් ඒක බොහොම తాවකාලික දෙයක්. ඒකත් මතුවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුලින් වෙන්න ඕන. නමුත් මම අදහසක් දක්වන්න කැමතියි මේ අවස්ථාවේ මේ යම්කිසි ඒ කාල පරිච්ඡේදය තුල ඒ රාජ්‍ය ප්‍රතිසංස්කරණය දාමය තුල උතුර නැගෙනහිර තිබෙන ප්‍රශ්නයට අපිට පුළුවන් නම් විසඳුමක් ලබා දෙන්න. ඒ කියන්නේ తాවකාලික විසඳුමක් නෙවෙයි, උතුරේ ජනතාව ඇග්‍රී වෙන විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් අපිට විශාල වශයෙන් අන්තර්ජාතික අපිට සහයෝගය ලැබෙන්න පුළුවන්. ඒ සහයෝගය තුළින් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න පුළුවන් කියන එක මට විශ්වාසයක් තියෙනවා. ඒ තුලින්ම ඔය තියෙන අන්තර් පාලන ක්‍රමයක් ගේන්න පුළුවන් නම් කවුන්සිලයක් තුලින් ඒකට සෑහෙන අන්තර්ජාතික අපිට සපෝට් එක ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම බටහිර ජාතීන් මේ ලංකාවට ඉතාල සැලකීමක් තියෙනවා මේ පරණ ආසියාවේ තියෙන පරණ ප්‍රජාතන්ත්‍රවාදී රට හැටියට. ඒ රටට වෙන දේ ගැන ඒගොල්ලන්ට ලොකු කනගාටුවක් තියෙනවා. ඉතින් කනගාටුව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් මේක සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කළා අපි අපේ ඒ පරණ තිබිච්ච හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය ගේන්න පුළුවන් කියලා පුළුවන් පාර හැදුවොත් ඒකට ලොකු අපිට සහයෝග තුලින් අපිට දැන් තියෙන ආර්ථික ප්‍රශ්න වලින් ගෙඩ වෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. හරි, බොහොම ස්තුතියි. ඊළඟට රංජිත් හේනායක ආරච්චි වෙත. මුලින්ම මේ ප්‍රසාද් කාර්යවසම් මහත්මයාගේ අදහස් ඉදිරිපත් කිරීමට මම සම්පූර්ණයෙන් එකඟයි. මම ඇත්තටම මේ කතා කරන්න කල්පනා කරේ මේ മന്ത്രിවරු දෙදෙනෙක් ඉන්න නිසා ඒ දෙන්නට යෝජනාවක් විදිහට තමයි මේක මම ඉදිරිපත් කරන්නේ. මේ කියන්නේ අපි දැන් මේ අර්බුද මොනවා හරි විසඳුවා වුණත් මොනියම් තත්ත්වය තුල හෝ අපිට පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමයක් නිතියෙන්නේ. එහෙමනම් දේශපාලන ක්‍රමය තුල පක්ෂයක් යම් විදිහකින් බලයට එන්නේ පක්ෂයක් හෝ පක්ෂ. ඇත්ත වශයෙන්ම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නොවෙනවා නම් ඒ රටේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න විදිහක් නැහැ. එහෙමනම් මේ മന്ത്രിවරු ඉන්නේ පක්ෂවලනේ. ඇත්තටම ඔයගොල්ලන් තරුණ മന്ത്രിවරු වශයෙන් ඇත්තටම කරන්න තියෙන්නේ තමන්ගේ පක්ෂේවත් අඩුම තරුණ තමන්ගේ පක්ෂේවත් තමන් ඉන්න පක්ෂේවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විදිහට
පක්ෂ කියලා මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කියන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ස්ට්‍රක්චර් එකක් ඒ පක්ෂ ඇතුලේ ඇති වෙන විදිහට පක්ෂ ගොඩනගන්න උත්සාහ කරන්න කියන එක. මොකද එහෙම නැත්නම් හොරුයි මංකොල්ලකාරී මිනුමරුයි තමයි මේ ওই ලිස්ට් වලට එන්නේ. ඉතින් ඒ නිසා ඒක වළක්වන්න පුළුවන් වෙන්නේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී වුණොත් විතරයි. ස්තුතියි. හරි බොහොම ස්තුතියි. මේ වික්ටයිවන් ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටයිවන් වෙත මම දැන් යොමු කරනවා අවසාන සංවාදය අවසන් කරන්න කියලා. ඒකම ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා දිල්රුක් නිශාන්ත. ඒකත් ඔබට මේ ඒ කියන්නේ මේකට ප්‍රස්තුත කරගන්න පුළුවන් මොන දේ කරත් රටේ ජනතාවගේ දේශපාලන අවබෝධය දියුණු කරගත යුතුයි, දියුණු කළ යුතුයි. නැත්නම් ඕනම වෙලාවක හරිම ලේසියෙන් තවත් රාජපක්ෂ කෙනෙක් බලය අරන් ඒ සියල්ල වෙනස් කළ හැකියි කියලා. ඔව් ඔබට. තුති මම හිතන දේ අපි බැරෑරුම් ලෙස සිටිය යුතු දෙයක් තමයි එකක් රට ලොකු අර්බුදයක තියෙනවා. තවත් එකක් තමයි පාරේ ලොකු අර්බුදයක් තියෙනවා. රටේ ජනයා, තරුණ ජනයා පාරට බහලා තියෙනවා. දැන් දීර්ඝ කාලීන අරගලයක් කරනවා. ඒගොල්ලෝ ගූටා ගෙදර යන්න කියලා. ඒ වගේම අපි සැලකිල්ලට ගත යුතු දෙයක් තමයි තව සති දෙක තුනක් වෙනකොට ලංකාව බංකොලොත් වීම ආශ්‍රයෙන් මීට වඩා විශාල අර්බුදයකට රට යනවා. එතකොට අර්බුද වැලක් තුල ඉන්න රටකුයි මම පුද්ගලිකව හිතන දේ තමයි ඉදිරි මාසය එකමාර ඇතුළත මේ අරගලවල ස්වරූප මුළුමනින් වෙනස් වෙනවා. රටේ විශාල විදිහේ ඒ කියන්නේ කලබල බෙහෙත් නැතිකම් විශාල විදිහේ අවුල් සහගත තත්යකට එන්නේ. ඇත්තටම මම දකින්නේ මේක කඩාවැටීමක් හැටියට. ඇත්තටම මුළු සිස්ටම් එකේම මේ සිස්ටම් එක නඩත්තු කරේ නැහැ හරියට. මේ සිස්ටම් එක හරි දූෂිතයි, කොල්ලකාරී. ඒක විය යුතු විනාශය තමයි දැන් වෙන්න යන්නේ. නමුත් මොලේ තියෙනවනේ. දැන් ලංකාවේ තියෙන වරදක් තමයි ලෝකේ ඕනම දියුණු රටක් දියුණු කියන්නේ උගත් රටක්, සීලාචාර රටක් තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සලකන්නේ ඉතාම ගරු කටයුතු ලියවිල්ලක් හැටියට. නමුත් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිදහසේ ඉඳලා 78 ව්‍යවස්ථාව එනතෙක් දිගින් දිගට කලින් කල පාර්ලිමේන්තුව විසින් උල්ලංඝනය කළා. ඒක වළක්වන්න අධිකරණය ක්‍රියා කරේ නැහැ. ඊට පස්සේ 78න් පස්සේ ඉතාමත්ම දරුණු විදියට ඒ කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. කොටින් මේ කියන්නේ ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ නිල කාලයත් ඒ කියන්නේ තහනම් කරා. මේ ආණ්ඩු ක්‍රමයේ ඉතාම මූලික සිද්ධාන්තයක් තමයි පක්ෂ මාරු කරන්න බෑ කියන එක. ඔබතුමන්ලා දන්නවා කොහොමද පක්ෂ මාරු කරන්න කියලා මිනිස්සු. සල්ලි වලටත් පක්ෂ මාරු කරා. කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා වෙනුවෙන් තමයි අපි මේ වන්දි ගෙවන්නේ. දැන් ඇත්තටම ප්‍රතිසංස්කරණ වැඩසටහනකදී මම හිතන දේ නම් දැන් මම තරුණ වෙලා මම පාරේ හිටියනම් මම දැන් තරුණ නෑනේ. ඒ කියන්නේ මට මොලෙත් තිබුණා නම් මම ඒ කියන්නේ සමහර වෙලාවට මගේ සටන් පාටේ වඩා වෙනස් ඉදිරිපත් කරන්නේ. මම එහෙමනම් කියනවා ගෝටා තමුසේගේ පවුලේ සියලු දෙනාම ආණ්ඩුවෙන් අයින් කරගන්නවා. තමුසේ නීතියට යටත් තැනකට එනවා. එතකොට අපි තමුසෙත් එක්ක කතා කරනවා කියලා. යා නීතියට දැන් ওই 19 ගෙනාවයි කියලා කිසි වැඩක් නැහැ. ජනාධිපති කරන කිසිම නීති විරෝධී ක්‍රියාවකට යාට ඒ කියන්නේ උසාවියට ගෙනියන්න බෑ. මේවා බොරු ඇත්තට. කෙලින්ම ජනාධිපතිගේ කියන්නේ පස්සීලාචාරයිනේ. යා දැන් ඇමරිකන් ජනාධිපති ලෝකේ ඉන්න ලොකුම ජනාධිපති යාටත් පුළුවන් නම් නීතියට යටත් තත්වයක ඉන්න අපේ මිනිහට මොකද බැරි? ඇයි මේ බොරුවට නලවන්නේ මේ බොරු කර? ඒ කියන්නේ ජනාධිපති වරදක් කරොත් එහෙනම් මිනිස්සු යනවා. තමුසේ මිනි මරුවා නම් මිනිස්සු උසාවියට ගිහින් දඬුවම් කරනවා. ඉල්ලනවා දඬුවම්. මිනිස්සුන්ට ඒ කියන්නේ හානි කරලා තියෙනවා නම් ඉල්ලනවා දඬුවම්. ඒක නොදී ඒ කියන්නේ කියනවා මේ අපි ගැට ගහන්න යනවා මේ මොන විකාරයක්ද ඇත්තටම. මිනිස්සු මීට වඩා ඒ කියන්නේ විධිවතද මම හිතන දේ තමයි ඇත්තටම ඒ කියන්නේ හරි විදිය නම් ඒ කියන්නේ අතුරු ව්‍යවස්ථාවක් හදන්නේ තියෙන ආණ්ඩුව විපක්ෂයේ ඒ සියලු දෙනා සමහරවිට එළියේ පාරේ ඉන්න අයත් එක්ක. නමුත් දැන් පාරේ ඉන්න අය කියන්නේ ආණ්ඩුව එපා කියලා. ඉතින් මම දන්නේ නැහැ කිව්වොත් ඇති වෙන ප්‍රතිඵලය කියලා. මම හිතනවා මේ තියෙන තත්ත්වය තුල ගෝටට යන්න වෙයි. මහින්දටත් යන්න වෙයි.
නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ එන්නේ කවුද? එයාට පුළුවන් දෙයක් කරන්න. ලංකාව පිළිගත් එහෙමනම් නායක මණ්ඩලයක් ඇති කරගන්න පුළුවන්. ඒත් ඒ නායක මණ්ඩලයට පුළුවන් මේ වගේ වැඩසටහනකට යන්න. එහෙම නැත්නම් තාමත් මම විශ්වාස කරනවා විරුද්ධ පක්ෂයේ ආයත ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරලා මේ දේවල් කරන්නේ නැත්නම් මම විශ්වාස කරනවා ඒගොල්ලන්ට පුළුවන් උසාවියේ නඩුකරයක් දාන්න උසාවියට තදින් කියන්න පුළුවන් ලංකාවේ ඉන්න ඉතාම අනතුරුදායක තත්වයක දැන් ඔබලා බලය පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් ඇත්තට මේ කියන්නේ විරුද්ධ පක්ෂයට කියන්න පුළුවන් මේ වැඩසටහනට ආණ්ඩුව සහාය දෙන්නේ නැහැ අපිට. UN එකට කියන්න පුළුවන් මේකට අපිට සහාය දෙන්න. ඒ කියන්නේ මේක විශාල විනාශයක පයපාමුළු ඉන්නේ කියලා. කොහොමත් අපි විනාශ වුණොත් අපේ ආරාධනය නැතුවත් UN එක එනවා ලංකාවට. අමතක කරන්න එපා. අපේ ආරාධනයක් අවශ්‍ය නැහැ. අපි විශාල විනාශයකට ගියොත් ලංකාවට එනවා. ඉතින් මම හිතන දේ තමයි මේ ඔක්කොම ASCII ටිකක් අලුත් විදියකට ඒ කියන්නේ කල්පනා කරන්න. ඒ කියන්නේ මේක කුණු වෙච්ච ක්‍රමයක්. මේකෙන් කොහොමද ආත්මි දෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම දැන් රංජිත් කතා කරා නීතිය පිළිබඳ මේක තමයි ඇත්ත. ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයා මේක තමයි නීතිය පාලනයක් අපිට අවශ්‍යයි. සියලු දෙනා නීතියට යටත් විය යුතුයි. ජනාධිපති විතරක් නෙමෙයි අග්‍ර විනිශ්චයකාරයත් නීතියට යටත් විය යුතුයි. මේක තමයි අවශ්‍ය දේ. අනිත් එක තමයි ඔය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී. ඇත්තටම මම මේක ගැන විශාල විදියට ලියලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පක්ෂ ක්‍රමය මේ රට සඳහා ඒකාධිපතීන් පුහුණු කරන ඒකාධිපති පාලකීන් පුහුණු කරන පක්ෂ ක්‍රමයක් තියෙනවා. මේකට තමයි පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ. ඇත්තටම 78 වෙනකම් ඊටාම දැඩි විදියේ කොන්දේසි තිබුණා අපේ දේශපාලන පක්ෂවලට. නමුත් 78න් පස්සේ ඒවා ඔක්කොම පැත්තකට කරා. අද දක්වා පාර්ලිමේන්තුව උච්චර ඒ කියන්නේ මෝඩ පාර්ලිමේන්තුවක්ද කිව්වොත් ඒ කියන්නේ ඕන කෙනෙකුට ඒ කියන්නේ සල්ලි වලට ඒ කියන්නේ මැතිවරණ වියදම් වලට සීමා නීති නැහැ. පක්ෂ අරමුදල් වලට සීමා නීති නැහැ. ඒවා ගැන හොයා බලන්න බෑ. මොන විකාරයක්ද මේක? මේ ඔක්කොම වෙනස් වෙන්න. වෙනස් කිරීමට අභිලාෂය පෙන්눔 කිරීම තමයි මම හිතනවා පළමුවෙන් තරුණයින්ට අභිලාෂය පෙන්වන්න අපි ලෑස්ති මේ විදිහේ මහා වෙනස්කම් වලට යන්න. ඒගොල්ලෝ සමහරවිට මේවා විධිමත් විදිහට කියන්න දන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කියයි ඇත්ත අපිත් ඒකට එකතු වෙන්න. අපිත් ඉල්ලන්නේ ඔහොම එකක් කියලා. පොඩි තරුණ ළමයි සමහරවිට කොහොම දේවල් දන්නේ නැහැ. ගෝට ගෝහොම් කියන විතරයි දන්නේ. right? එහෙම වෙන්න පුළුවන්. තාමත් ඒ කියන්නේ බරපතල දේශපාලන න්‍යාය පත්‍රයක් ඒගොල්ලෝ පෙන්눔 කළා නැහැ. ඒගොල්ලෝ හරි ශ්‍රේෂ්ඨයි. ඒගොල්ලෝ ධෛර්යවන්ත ලෙස ඒ කියන්නේ මේ ආණ්ඩුව මුළුමනින් බිඳ දැම්මා. ඒක ආපහු කාටවත් නැගිටන්න බෑ. ඒකට ඒගොල්ලන්ට ගෞරවය ලැබිය යුතුයි. ඒක විතරක් මදි. දේශපාලන න්‍යාය පත්‍රයක් රටට අවශ්‍යයි, තරුණයින්ටත් අවශ්‍යයි. සාමකාමී විප්ලවයකම ඇත්තටම වැදගත්ම කොන්දේසිය තමයි ඉංග්‍රීසි විප්ලවයේද, ඇමරිකන් විප්ලවයේද, ප්‍රංශ විප්ලවයේද මේ හැම එකකම ඇත්තටම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තිබුණා. ඊටාම පරමාදර්ශී. එහෙම න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි කියන එකයි මම කියන්නේ. කවුරු හරි මේ කාර්යවසම් මහත්මයා කිව්වා දෙමළ ප්‍රශ්නේ විතරක් නෙවෙයි මේ සියලු වාර්ගික ප්‍රශ්න, මේ සියලු දූෂණය, මේවා අකාමකා දාන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රටට තියෙනවා නම් රටට මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්න ඉතාම ඉක්මනින් පුළුවන් කියන එක මගේ මතය. බොහොම ස්තුතියි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්. මම හිතන්නේ මෙතන විස්සග පෙරුමාල් වසන්තන් ප්‍රශ්නයක් මතු කරලා තිබුණා. මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරයක් එතන තිබුණා. Does Mr. Victor Ivan has any message for Tamil speaking people, as this discussion seems to have been designed exclusively for Sinhala people and exclusively about them කියලා. නමුත් ඔහු කිව්වේ එහෙම නෙමෙයි. සිංහල අය පමණක් නෙමෙයි. ජාතික ප්‍රශ්නයට දෙමළ මුස්ලිම් ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විසඳුම එතන තියෙනවා කියලා. මම හිතන්නේ අපි පැය දෙකකට වඩා කාලයක් සාකච්ඡාව ගෙනහිල්ලා තියෙනවා. ඒ නිසා අපි දැනට නවතිමු. අනුරුද්ධට හෝ මනෝජ්ට හෝ වෙනත් විශේෂ දෙයක් කියන්න නැත්නම් අපි ඉක්මනින්ම මේ වගේ සංවාදයකින් හමුවෙමු කියන බලාපොරොත්තු වෙන්න නවතිමු. ඒ වගේම අපේ ප්‍රාර්ථනාව මේ වගේ සංවාද වගේම අපි බලාපොරොත්තු වෙන කලින් කිව්ව විදිහටම වීදියේ ඉන්න තරුණ පරපුරත් එක්කත් කතා කරන්න. ඔවුන්ට අපේ සම්පූර්ණ සහයෝගය හිමි වෙන අතරෙම අරගලයට විතරක් නෙමෙයි ලංකාවේ ජනතාව මේ මොහොතේ විඳින වේදනාවලට ඉක්මන් විසඳුමක් නැහැ. తాවකාලික විසඳුම් නැහැ. මේ අරගලය හරහා හෝ විසඳුම් ලබා ගන්න අවස්ථාව ලැබේවා කියලා. ඒ වගේම යලිත් වතාවක් ඔබ හැමෝටම
වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට සමුගනිමු. බොහොම ස්තුතියි හැමෝටම සහභාගී වෙච්ච